තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. මොනවද තියෙන්නේ? අවසරයි ස්වාමීන් වහන්සේ. අර යෙදෙන කාරණාව බලන්න ස්වාමීන් වහන්සේ. දැන් අපි දැකීම ඇසීම ඒ විදිහට කෝක බැලුවත් ස්වාමීන් වහන්සේ මේ දැන් අපි කියමුකෝ දැකීම බැලුවත් දැකීම කියන එක අපිට එන්නේ නැහැ ස්වාමීන් ගෝචර නැහැ. මේ අපිට වෙන්නේ දැකපු දේ. ඒ කියන්නේ දැක්කට පස්සේ දැකපු දේ තමයි අපිට පේන්නේ තමයි. ඒ කියන්නේ මේ දැකපු දැන් අපි සිහියෙන් ඉන්නකොට ස්වාමීන් වහන්සේ වෙන්නේ මේ දැකීම නෙවෙයි දැකපු දෙයට සිහිය පිටන එක. අර වනේ සාකච්ඡාවක් කිව්වර සක්මන්ලයින් අර කිව්වර කකුලයි සිහියයි එකට යන්න ඕන කිව්වට අපිට වෙන්නේ මේ ඉහිල ඉවරනාට පස්සේ සිහිය පිටන්නේ. එතෙන් ඒතකොට සමහරවිට මේ දැක්කන දැකපු දේත් එක්ක නම් ඒක වෙන්නේ සමහර දැකපු දේ කියන තැනම මේ හිතීම කරේනේ. කියන්නේ දැකපු දේ කිව්වට පස්සේ දැකපු දේ වුණ ගමන් ඒක හිතීම කරේද සමහර. ඊට පස්සේ දැන් මේ දැකපු දේත් එක්ක නෙමෙයි දැන් හිතීමක් එක්ක. එතකොට මේ ඒ හිතීම දැන් හිතීමක් එක්ක ඉන්නවා. දැන් ඊට පස්සේ ගන්න මේ ඒ හිතීම දැන් දැකපු දෙයක් ඊට පස්සේ හිතීම කියලා හිතීමක් කියලා ඊට පස්සේ හිතීමට සිහිය පිහිනවා. ඊට පස්සේ හිතීමට සිහිය පිහිටුවාට පස්සේ මේ හිතීම මොකක්ද කියලා ඊට පස්සේ අර හිතීම මොකක්ද කියලා කියන එකක් තියෙන්නේ. එතකොට එතනදි සමහරවිට හිතීම මොකක්ද කියලා බල හිතනකොට එතන මේ සිහිය පිහිටවිලා තමයි අවසානයේ ඒ කියන්නේ හිතීම මොකක්ද කියන එකට අර පැත්තෙන් බලන්න වගේ ඒකට සිහිය පිහිටන එකක් තමයි සමහරවිට තියෙන්නේ. ඊට පස්සේ මේ අර දැන් ඊයේ අදයි අර කරපු දේශනාවල සමහරවිට මම කවුද කියන්නේ මමයි බාහිර නැත්නම් මමයි අනු කියන එකයි කියද්දි සමහරවිට දැන් එතනදී දැන් ඔය ඕක හිතලා ඉවරලා ඊට පස්සේ දැන් මම කියන කෙනා කොතනද දැන් ඉන්නේ කියලා සමහරවිට ඕක බලලා ආවසන ඊට පස්සේ එතකොට තේරෙන්නේ දැන් අර අවසාන දැන් ඔය දැකපු දේවල් ඒ ඔක්කොම බලන එක සමහරවිට මේ හිතීම ඉන්නේ නතරෙන්නේ. එතකොට ඒ හිතීමේදී ඒ හිතීම කියන එකත් බලනකොට ඒ හිතීම මොකද්ද කියලා බලන හිතීම මොකද්ද කියන එක කියන එකක් වගේ තියෙනවනේ. ඒකට සිහිය පිහිටවන එකද මම කියලා එතන කියන්නේ හිතේ දිනනකොට ඒකට සිහිය පිහිටවනවානේ. එතන තමයි අවසන් තැන හම්බුනේ. කියන්නේ එතන ඒ සිහිය පිහිටවන එකද මම කියලා. එහෙම සිහිය පිහිටවන එක වුණොත් මේ හිතීමට සිහිය පිහිටවන විතරක් වෙනවා. අනිත් ඒවා ගැන කතා කරන්න බෑ. කියන්නේ මම ඒ සිහිය පිහිටවන හිතීමට සිහිය පිහිටවන එක නම් මම වෙන දෙයක් ගැන සිහියෙන් ඉන්න බැරි එකක් ඔය කියන්නේ එහෙම හිතනවා. විචක්ෂණය කරනකොට අපි හිතන්න ඕනේ ඉස්සෙල්ලාම. ඒ කියන්නේ අපි දැන් අපිට දැන් රූප දැකීමේදී දැකපු දේ හිතීමට ගිහිල්ලා හිතීම තමයි දැන් තියෙන්නේ කියලා එච්චර හිතන්න ඕනේ නැහැ. මොකද අපිට එකපාර හිතන්න බැරි වෙනවනේ. අපිට ගොරෝසු දේෙන් අපි හිතන්න ඕනේ. එහෙනම් රූප පේනකොට පෙනුන දේ ගැන ඒක හිතන්න පටන් ගන්න ඕනේ. ඒක හිතීමකින් කියලා හිතන්න නැතුව. එතකොට අපි අයින් කර යන එකක් කරන්නේ. එහෙම අයින් කර යනකොට හිත සියුම් වෙනවා. හිත සියුම් වෙනකොට මොකද වෙන්නේ? අර හිතච්ච දේත් එක්ක නිකන් ඔහේ ඉන්නවා. ඒ හිත සියුම් වෙනවා. ඒ නිසා හිම වෙන්නේ නැතුව
ඇසෙන් පේනකොට ඒ පෙනීම කියන කාරණාව එක්කම හොයන්න ඕන. ගොරෝසු දෙයින්ම හොයන්න ඕන. නැත්නම් ඕකායි හොයන්න පුළුවන්. මේ හිත කියන කාරණාවක් දැන් ඕකත් මම කියලා පිළිහිටි එකත් එක්කනේ. ඒකත් හිතීමක්නේ. මම කියලා පිළිහිටි එකත් ඒකත් හිතීමක්. ඒතර ඒකත් හිතීමක් නම් එතනින් එහාට අපට ආයේ නුවණ වර්ධනය නොවන තැනදී මූලිකව නුවණ වර්ධනය නොවන තැනදී අපට අල්ලගන්න එකක් බැරි වෙනවා. එතනත් හිතන්න පුළුවන් ඉතින් හිතීම කියන කාරණාවත් අපිට දැන් ඇස හිතීමක් ඇසට පෙනෙන රූප හිතීමක් කියලා ආපු දෙන හිතීමක් උනේ. ඒ කියන්නේ ඇසට පෙනෙන රූප හිතීමක් කියලා ඒක අරමුණක් එතකොට. එතකොට දැන ගැනීමක් නෙමෙයි උනේ. ඒ අරමුණ කියන කාරණාව එක තමයි ඉඳලා තියෙන්නේ. එතන. ඒ විදිහට ගොරෝසු හිතන්න පුළුවන්. නමුත් ඊට වඩා ලේසිම ක්‍රමය තමයි අපට දැනෙන ඒ ඇසෙන් පේනකොට ඒ පෙනීම කියන කාරණාවම ඉස්සෙල්ලාම හිතන එක. ඒක විස්තර වශයෙන් හිතන්න ඕනේ. මොකක්ද එතකොට පෙනීම කියන්නේ? හරි පෙනීම කියන දැන් පෙනීම හම්බුනද පෙනුණා. හරි දැක්කා. දැක්කේ මොකද්ද? ඒ දැක්ක කාරණා හොයනවා. දැක්කේ කවුද? මම ගැන හොයනවා. ඔන්න ඔය පැති දෙක ගැන හොයන්නට ඕනේ. එතකොට අපි තුල යෙදෙන්නේ හිතීම. නැත්තම් මොකද වෙන්නේ? අර විදිහට ගිහලා මොකක්ද නිගමනයකට යනවා. එතකොට හිත සියුම් වෙලා ගිහිල්ලා සමහරවිට මේක ඔක්කොම මානසිකයිනේ. කියන පැත්තකට ගිහිල්ලා මනස කියන කාරණාව ස්ථිර වෙනවා. ඒතකොට විඥානවාදයකට යනවා. මනස කියන කාරණාව ස්ථිර වෙනවා. මොකද එතනින් එහා හිතන්න බෑ. දැන් අපිට දැනෙන කාරණාවන්නේ හරි මනසින් එන්නේ කියන කාරණා අපිට දැනෙන කාරණාව. ඒක අපේ ලෝකෙට තේරෙන එක. එතකොට එතන නතර වුණාට පස්සේ මනසින් තමයි මේ ඔක්කොම වෙන්නේ කියලා අපි හිතලා ආයෙත් ගන්නවා. ඒක හිතලානේ ගන්න. මනසින් වෙන බවක් දකින්නට නැති සිහිය. සිහිය කියන කාරණාව කියන්නේ එතන සිහිය කියනකොට මනස අසකරණාසී දිවකය කියන පිළිසරණ කරගෙන ඉන්නවා කියන තැන එනවනම් ඒක දකින්න පුළුවන් පැත්තකින් ඉඳලානේ. එතකොට ඒක අරමුණකින් දකිනවනම් අපි අහපමු. එතන සිහිය නැහැ. අපි සිහිය කියලා කිව්වට ඒ අපි සිහිය කියලා කියන්නේ මම පවත්වන සිහිය. මම පවත්වන සිහිය කියන්නේ ආයත අරමුණක්. ආයත කනට ඇහිච්ච දෙයක් ඔස්සේනේ. ඔය කරුණු මොනවා හරි දෙයක් ඔස්සේනේ ඒ කාරණා ටික. එතකොට මනස තුළින් තියෙන අසකරණ ආදිවකයෙන් ගත්ත දේවල් අහපුවා. සැබෑවටම සිහිය පිළිසරණ වෙලා මනස තියනවා කියන කාරණාව නුවණ නෙමෙයි. සිහිය පිළිසරණ වෙලා මනස තියනවා කියන කාරණාව නුවණ එනවනම් ඒක ඊතර වීමක් විතරයි. ආය අරමුණක් ඉන්න බෑ ඒක. දැන් ඔක අපට අරමුණන්නේ. දැන් ඔන්න විතර මම හරි මේක තමයි මම වෙන්නේ. නැත්නම් මේක නෙමෙයි මම වෙන්නේ. කියලා මොකක් හරි ගන්න එක අරමුණක් අහපුවා. එහෙම අරමුණක් කෙන එක අපි මේ දැන් මේ සිහියයි මේකයි කියලා ලේබල් කරන්න යන්නේ ඒක ලේබල් කිරීමක් විතරයි. අතර හරි. හරි වුණාට ඒක ලෝකෙ මට්ටමින් හරි. කියන්නේ ඇසට ඇස මේක මනසින් දැම්මේ කියන එක හරි ලෝකෙන් අපි ඉන්න තැනදී. අපි එතනින් හිතන්න යන්නේ නැහැ ඊළඟට. අපි අපිට මේක ඇත්තක්නේ. ලෝකයේ තුල ඇත්තක් නිසා දැන් අපිට නම් මෙහෙම හිතන්න පුළුවන් ඊටකට. මනසින් නම් මේ ඔක්කොම වෙන්නේ. එහෙනම් ඇහැ කියන්නේ ඇහි කියන කාරණාව රූපඩයක් වගේ දෙයක් නේ. ඇහැ කියන කාරණාව. බුදුරයන් වහන්සේ සැබෑවටම ධර්ම ලෝකයේ කතා කරන්නේ නැතුව යථාර්ථවාදීව පෙන්නකොට මනසින් ඇහැ ගන්නා ආයුධයක යට ගන්නවා කියන්නේ නැහැ. ඒක පෙන්නන්නේ අර උන්නා බ්‍රාහ්මණයා ප්‍රශ්නත් එක තමයි දැන් ඔයාට ගෝචර වුණා වගේ ඒ ලෝකේ ඉන්න කෙනෙකුට ගෝචර වෙන කාරණාවක්. අපට ඇහැ කියන කාරණාව එක්ක හොයාගෙන යනකොටම මනසයි ඇහැට පිළිසරණ කියන එක දකින්නේ නැතුව එතෙන්ද යන්නේ නැතුව හරියට හිතන්න ගත්තාම ඒ ඇහැ කියන කාරණාවත් අඥානකම් මත පාදක වෙච්ච මෝඩකම් මත පාදක වෙච්ච ලැබීමක් කියන එක. ඒ කියන්නේ දැන් ඇහැ කියලාත් ලැබුණා කියනවා කියලා ලැබුණා. ඔන්න ඔය ලැබීම එකයි අපි මේක වින්දනය කරන්නේ කියන නුවණ ඊදෙනකොට ඊතර වෙනවා. එතනින්මත් ඒක හිතන්න පටන් ගන්න පුළුවන්. ඒ නිසා මේ මනස පිළ බුදුරණස් කොතනකවත් හිතන්න කියලා නෑ මේ විදිහට. උන්නා බ්‍රාහ්මණයා අහ ප්‍රශ්නයත් එක්ක ලෝකේ දැනෙන දෙයක් නේ. උන්නා බ්‍රාහ්මණයාට යාමනේ අහුවෙ කන්නාජීව කන්න වටට හයර පිළිසරණ මොකද්ද කියලා. එතකොට එයා බුදුරණවහන්සේගේ ශ්‍රාවකයෙක් නෙමෙයි. එයාට ලෝකේ දැනෙන එකක් කතා කරනවා.
බුදුරන් වහන්සේ ලෝකේ දැන් එකක් කියන්නේ නැහැ. අපි බුදුරන් වහන්සේ කිව්ව දේ හිතන්න යනවා නම් ඇස කනනාසය දිව කයර පිළිසන්න මනස කියලා හොයලා විතර හරියන්නේ නැහැ. ඒක ලෝකයේ ඇත්ත. දැන් අපි ගත්තොත් එහෙම ගිනි කූරකින් ගහනකොට ගින්දරපත් වෙනවා. ගහක් බීජයක් දැම්මම පැලවෙනවා. එතකොට ඒක අපිට ලෝකයේ තේරෙන ඇත්තක් නේ. එතකොට ඕක කියලා දෙන්න ඕනේ නේ බුදුරන් වහන්සේ. ওই කාරණාව කියලා දෙන්න ඕනේ. හැබැයි ඕක බොරුවක් නෙමෙයි. ඒක ඇත්ත. ඒ කාරණාව තුළ වැහිච්ච දෙයක් තව තියෙනවා. ඒ වැහිච්ච දේ හම්බ වෙන්නේ නැහැ අපට. ඇහැකුත් තියෙනවා මනසකුත් තියෙනවා කියලා අපි දෙකක් තියෙනවා කියලා අරගෙන තියෙනවා. ඇහැකුත් වෙනම තියෙනවා මනසකුත් තව එකක් තියෙනවා. ඒ ගත්ත තැනදී අපි කතා කරන එක සාධාරණයි. හැබැයි බුදුරණවහන්සේ පෙන්නන්නේ ඊතරවර ප්‍රතිපදාව නෙමෙයි. ඒක එයා කියන ප්‍රශ්නයක්. දැන් අරගත්තොත් කසී බාරද්වාජිට කියන කුඹුරු වහන හැටි. එතකොට එයාගේ තැන ඉඳලා තමයි කතා කරන්නේ. පුණ්ණා බ්‍රාහ්මණයාගේ තැන ඉඳලා තමයි කතා කරන්නේ. හැබැයි දැන් අපිට ඒක හිතන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ඒක හිතන්න යනකොට අපිට හිතෙනවා මේක තමයි ඇත්තක් කියලා. මේක ඇත්තක් කියලා අපිට හිතෙනවා. මේක ඇත්තක් කියලා අපිට හිතනකොට අපි හිතනවා මේක බුදුරණවහන්සේගේ ධර්මයක් කියලා. අපිට හිතන්න බුදුරණවහන්සේ ඇහැ ගැන හිතනකොට අපිට තව මනසින් කියන කාරණාව දාගන්න නැතුව බුදුරණවහන්සේලාට ටිකක් කිට්ටු වෙලා ඇහැ කියන කාරණාව ගැන අපිට හිතන්ත පැති තියෙනවා. මනස කියන කාරණාව දාන්න දැන් අපි මනස කියන කාරණාව දැම්මේ පෙනිච්ච දේ මැන්න නිසානේ. මනස කියන එක දැම්මේ. ඒතකොට පෙනිච්ච දේ කියන්නේ මොකක්ද? පෙරුණේ කාටද? ඔය ප්‍රශ්න දෙක ඉතුරු වෙනවනේ. පෙනිච්ච දේ කියන්නේ මොකක්ද? පෙරුණේ කාටද? දැන් ওই ප්‍රශ්න දෙක ගැන අපි හොයන්නේ නැතුවනේ පෙනිච්ච දේ මනසින් නම් කරේ කියලා මනසට යන්නේ. නේ? අර ප්‍රශ්නේ තියෙද්දිනේ. එහෙනම් ඒ ප්‍රශ්නේ ඉස්සලා හොයන්න ඕනේ. දැන් පෙනිච්ච දේ මනසින් නම් කරේ කියන කාරණාව කියන එක ඊට පස්සේ එකක්. ඒක කවන්නේ හිතන්න ගියාට. හැබැයි හිතන්න යන ගමන් අපිට මූලික එකක් තව තියෙනවා. පෙනීම කියන්නේ මොකද්ද? මම කියන්නේ දැකීම නෙමෙයි පෙනෙන දෙයක් කියන කාරණාව හම්බුණානේ. ඒක මොකක්ද? කවුද දැක්කේ? මම. මෙන්න මේ දෙක අපිට හිතන්න ඉස්සල්ලාම කාරණාව. ඒකයි බුදුරණවහන්සේ පෙන්වන ධර්මයේ සම්පූර්ණයෙන් යනකොට අපට ගෝචර වෙන අපි ඉන්න තැන ඉඳලා නිවැරදිවම හිතීමේ ක්‍රමයක්. නිවැරදිවම හිතීමේ ක්‍රමයක්. එහෙම නැත්නම් අපි එක පැත්තකින් කෑල්ලක් කියන්නේ තව මුලාවකට කියලා නෑ. ඇස කන නාසය දිවකය තියෙනවා. දැන් අපි තියෙනවා කියලා පදනම ඉඳලානේ ඒකට යන්නේ මනස පිළිසරණ කියලා. ඇස කන නාසය දිවකය තියෙනවා. තියෙන නිසා තමයි මනස පිළිසරණ කරගෙන තියෙන්නේ. එහෙනම් ඒ තියෙන ඇස කන නාසය දිවකය මනස මොකද්ද? තව යන්න එකක් තියෙනවා. දැන් පුණ්ණා බ්‍රාහ්මණය අහන්නේ ඇස කන නාසය දිවකයට පිළිසරණ. ඒතකොට යාගේ ප්‍රශ්නයක්. බුදුරණවහන්සේ දන්නවා යාව හික්මවන්න ඕන කියලා. ඒ නිසා බුදුරණවහන්සේ යාට ඕන කියලා කතා කරා. ඔය සූත්‍රේ හැරෙන්න. ඒ කියන්නේ එයාට කතා කරපු එකක් නේ. ඒ සූත්‍රේ හැරෙන්න බුදුරණවහන්සේ කොතනකවත් කියලා නැහැ ඇස කන නාසය දිවකය මනස ප්‍රත්‍ය කරගෙන තියෙනවා කියලා. මනස හේතු කරගෙන තියෙනවා කියන්නේ නැහැ. ඇස කන නාසය දිවකය මනසේ විදවීම තියෙන්නේ මනසෙන් කියනවා එයාගේ ප්‍රශ්නෙත් එක්ක. ඒක නිසා අපි උන්නා බ්‍රාහ්මණයාගේ ඒ හිතන පැත්තත් එක්ක අපි හිතන්න ගියොත් දැන් අපිට එතනින් එහාට යන්න මනසට ගිහිල්ලා හරි හිතන්න පුළුවන්. නමුත් මනසට ගිහිල්ලා හිතන එක සියුම් වැඩි. දැන් අපි ගත්තොත් මේක මනසට ආපු අරමුණක්. හරි මේ අරමුණ මොකද්ද? කියන්නේ ඇස රූපෙලිච්ච රූපය මෙහිම නම් කරේ මනසින් කියලා අරමුණක් ආවනේ. ඒ අරමුණ මොකක්ද? දැන් එතනත් ඒ විදිහම හිතන්න එකනේ තියෙන්නේ. අර ඇස මොකද්ද රූපෙ මොකද්ද හිතුවා වගේ හිතන්න තියෙනවා වගේ අරමුණ මොකද්ද මම මොකද්ද මනස කියන කාරණා. එතනත් ඒකමයි හිතන්නේ. අතෙන්ද ගියත් ඒකමයි හිතන්නේ. එතකොට එහෙනම් අර දැනන දැනීම හිතන කාරණා තමයි ගොඩක් වටින්නේ. නැත්තම් අපි වෙනම හිත සියුම් වෙවි ගිහිල්ලා ඒ කියන්නේ අපි හිතන ක්‍රමයෙන් හිත සියුම් වෙනවනේ. අපි හිතන ක්‍රමයක අපට හිතන ක්‍රමයක තමයි අපි ලෝකයේ දිහා නැත්නම් අපි ජීවත් වෙනවා කියන එකත් එක්ක දැක්මක් අපිට ඇති වෙන්නේ. හිතන ක්‍රමයත් එක්ක. එතකොට හිතන ක්‍රමයේ සියුම් වෙනකොට අපට ගෝචර වෙන කාරණා අයින් වෙනකොට අපේ දැක්ම තුළ ප්‍රණීත භාවයක් ගොඩනගෙනවා. සමාධියක් ගොඩනගෙනවා. ඇත්තක් කියලා දෙයක් ගොඩනගෙනවා. ඔන්න ඔය කාරණාවට අපි අහු වෙනවා ඊට පස්සේ. මොකද හේතුව ඒ කාරණාව තුළින් අපට දුකක් නැහැ. අපට පීඩනයක් නැහැ. අපට අසහනයක් නැහැ. දැන් ඊ දේශනාවේ මම පැහැදිලි කරලම් පෙන්නවනේ මේ ලෝකේ ප්‍රඥාව අඩු වෙන තැනදී ප්‍රඥාවක් ඇති කරගන්න හිතීමට යමු වෙන්නට නම් මූලිකම කාරණාව තමයි මේ දුක කියන කාරණාව, පීඩාව කියන කාරණාව, අසහනය කියන එකත් එක්ක හිතන එක. එහෙම නැතුව අපිට හිතන්න ඉඩ එනවා අඩුයි. දැන් අපිට සැපක් වෙනකොට ආශෝක අපි මේ විඳවනවානේ කියලා එන්නේ නැහැ නේ අපිට. අපි ඒකේ ආස්වාදයෙන් ඉන්නවනේ.
අදුක්කම සුඛය කොහොමත් එන්නේ නැහැ. සැපේ නම් පොඩ්ඩක් හරි මේ යම් සිහියක් පිළිවම් තේරුම් ගන්න ඉඩක් තියෙන්න පුළුවන්. නමුත් දුක කියන එකේ හොඳටම තේරෙනවා. එතකොට ඒ කාරණාව එක්ක අපිට හිතන්න හොඳටම යන්න පුළුවන්. ඒක නිසා අපි දැනෙන දේෙන් පටන් ගන්න ඕනේ. දැනෙන දේ අසයි රූපයයි කියන කාරණාව එක නම් අපි එතනින් පටන් ගන්නට ඕනේ. නැත්නම් එන්නේ දැන් බලන්නකද ගොඩාක් වෙලාවට අපි ප්‍රායෝගික කල්පනා කරලා බැලුවොත් එහෙම දුකක් කියන හැමදේ හිතන්නේ නැහැ. අසහනයක් කියන හැමදේ හිතන්නේ නැහැ. කායික දුකක් හෝ මානසික දුකක් හෝ. ඇයි අපි කැමති ඒක නැතුව ඉන්න. හැම වෙලෙම කැමති ඒක නැතුව ඉන්න. අපි තුලින්ම නෑ ඇත්ත වෙන ගතිය. අපි තුලින්ම ඇත්ත වෙන ගතිය නෑ. ඉතින් එවැනි දුකක් කෙනෙකුටත් ඇත්ත වෙන ගතිය නැත්නම් බොහොම සැපයකට සහ දුක්ඛම දුකකට ඇත්ත වෙන්න ඉන්නේ නෑ. ඉඩක් එන්නෙම නෑ. දුකකදී තමයි ඇත්ත හොයන්න දැනෙන හොඳම තැන. ඒ කියන්නේ ඒ දුක කියලා කතා කරේ ගෝචරත්වය. ඒ වගේම අපි ලෝකයේ තුලදී යම් කිසි දෙයක් ගෝචර වෙනවා නම් ගෝචර වෙන තැනින් තමයි ඇත්ත හොයන්න ඕනේ. ඒකයි බුදුරණන් වහන්සේ ටික එක දේවල් කිව්වේ. නැත්නම් ඔක්කොටම එකක් කියන්න දෙන්නනේ. ඒ කෙනාට ගෝචර වෙන කාරණාව එක. ඒ නිසා අපි අනිවාර්යෙන් අපට ගෝචර වෙන දේ අපි මගහරලා යන්න හොඳ නැහැ. ඒ කියන්නේ කොටසක් මගහැරලා අපට හරියි කියලා වැටහෙනවා කියන කාරණාවට යන්න හොඳ නැහැ. අපි බලන්නට ඕනේ ඒ පටන් ගන්න නැත්නම් ආරම්භ වෙන නැත්නම් ගෝචර වෙන ඒ කාරණාවෙම හරිම දේ එකයි බලන්නට ඕනේ. එහෙනම් ඇහැ ගැනයි රූපය ගැනයි කියන දේ බලන්න. ඒ ගැන හිතන්නේ. ඒ හිතනකොට වරදිනවා නැත්තේ නැහැ. නමුත් අපට හිතන්න ඉඩක් හම්බෙලා තියෙනවා. අන්න එහෙම හිතනකොට තමයි ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා මනසින් කියන කාරණාව දාගන්න යන්න එපා. අපිට එනිසා වෙලා තියෙන අර මේ දැන් අපි කරන දෙයක් මොකක් හරි කරන කාරණාවක් එක්ක හිතන ගියාම අපේ වෙන්නේ සමහරවිට මේ දැන් අපි ජීවිතේ කරන එදිනෙදා කරන වැඩක් කියමු. ඒක කරනකොට ඒක කරන වෙලාවේ හිතන්න එනවා. ආවට පස්සේ මේ දැන් අපි හිතන එක නෙමෙයි අපේ වැඩේ තුල අපි läගගෙන අර හිතන එක පස්සට දානවා. ඒ කියන්නේ දැන් එතනදී හිතන ටික ඒ වෙලාවට ගන්නවා. අරගෙන මේ ඊට පස්සේ අපි වැඩේ කරගෙන යනවා. ඒකල ඒක ඔක්කොම ටික එකතු කරලා අර පැත්තකට ගිහිල්ලා හිතන්න කියලා. නෑ ඒක ප්‍රශ්නයක් නෑ. පැත්තකට විතර ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒක දැනෙන එක වෙන්නට ඕනේ. අපි දැන් බුදුරණාහි පිටපාත පාර්ශව සූත්‍රය පැහැදිලි කරන්නේ රාගයක්, දේශයක්, මෝහයක් හටගත්ත කාරණාව ගැන හිතන එකක් නේ. එතකොට අපි හිත මොනවා හරි දෙයක් දැනුණා කියලා. ඒ දැනෙච්ච දේ හිතන්න ඕනේ. ඒක පැත්තකට කියලා විතර ප්‍රශ්නයක් නෑ. හැබැයි දැනෙච්ච දේ. නැත්තම් මේ අපිට නොදැනෙන කාරණාවක් එක අපි හිතන්නකුත් බෑ. දැනෙන කාරණාවක් ගන්න. පැත්තට ගිහලා ඉඳලා දැනෙන කාරණාවක් හිතන්න. දැන් අපි හිතමුකෝ මොනවා හරි දුකක් අසහනයක් කියලා නැති වුණා කියලා. ඒ නැති වෙච්ච අවස්ථාවක් කමන්නේ ලැබිච්ච අසහනය ගැන හිතන්න ඕන. ලැබිච්ච පීඩනය ගැන හිතන්න ඕන. ඒක ඇදලා අරගෙන. ඒ කල්පනා කරන ක්‍රමෙන් තමයි අපට අර ඒක අහපව අපි දැන් කොහොමත් අපි හිතන්න ගත්තට පස්සේ ඒ කාරණාව නැහැනේ. කොහොමද හිතන ගත්තට පස්සේ නෑනේ. දැන් දැනෙන වෙලාව වුණත් හිතන ගත්තට පස්සේ ඒ කාරණාව නෑනේ. හැබැයි අපට ඒක දැනෙනවා. දැනෙච්ච කාරණා. ඒක අපට මේ හොඳට ගෝචරයි. අන්නේ නිසා තමයි ඒ කාරණාව ගැන වැඩිපුර හිතන්න ඕනේ. අර ඒ පැත්තට ගිහින් කියන ප්‍රශ්නේ තමයි අර ඒ දැනුණ දේ තෝරේ ඒ වෙලාවේ නෑනේ. ඒ වෙලාවේ ඒක තමයි අර මනසත් එක්ක. ඔව් එතනදී මනසට යන්නේ නැතුව අර දැනුණ දේ සද්දයක් නම් වේදනාවක් නම් එතනම හිතන්න අපි පටන් ගත්තා නම් හරි. ඒ කාරණාව එක්ක. නැත්තම් ඉතින් අපිට හැම එකම ඔක්කොම අතහැරලා ඔක්කොම මනසත් එක්කනේ. නේ? මොකුත් හිතන්න ඕනේ නැහැ අර දේවල් එහෙනම්. එහෙනම් හැම වෙලේම මනසත් එක්ක කියන කාරණා හිතන්න තියෙන්නේ. ඉතින් එහෙම හිතන්න දෙන්නේ නැහැනේ. එහෙනම් ප්‍රශ්නයක් දැනෙන්න ඕනෙත් නැහැනේ. මොකක්වත් අපට දැනෙන්න ඕනේ නැහැ. අනිත් වෙලේ මනසත් එක්ක ඉන්නවා. එහෙනම් ඕල්ලක් මනසත් එක්ක නිතන් තියෙන්නේ. නමුත් එහෙම හිතන්න අපට අර හොඳටම දැනීමක් වෙන්නේ. හොඳට දැනීමක් වෙන තැනදී තමයි අපට මේ හිතන්න ලොකු උපකාරයක් තියෙන්නේ. ප්‍රඥාව උපරිම වැඩෙනකොට කොහොමද දැනෙන්න ඕනේ අනිත් විදිහට හිතනවා. මනසට අරමුණක් කියන ඒ කරුණොත් එක්ක ඒ කියන්නේ ප්‍රශ්නයක් නැති වුණත් අර හිතීමට පෙළඹෙන සත්‍යවාදී බව තියෙනකොට. ඊට පස්සේ මේ දැන් අර අපි දන්නවනේ මේ
අතීතය අනාගතය වර්තමාන කියලා. ඒ කියන්නේ දැන් අපි දැන් වර්තමාන ජීවත් වෙනවා කියලා අතීතය ඉන්නවනේ. ඒක සම්බන්ධව බලමු මේ වර්තමානයේ ඒ දැනෙන කාරණාව දකින කාරණාව වර්තමානයේ දැන් අපිට ඒක අපිට නැහැ නේද? ඒ කියන්නේ ඒක අපිට ගෝචර නැහැ නේ. දැනෙන දකින්න එක නැහැ. දැන් අපි ඉන්නෙම දැකපු දැනුම දෙස් එකනේ. එතකොට අපි වර්තමානයේ නෙවෙයි සමහරවිට තියෙන්නේ මේ අතීතේ කියලා ඒක ගන්නත් බැහැ. දැන් පරණ ගියපු දෙයක් එක්ක ඉන්න බෑනේ සමහරවිට. ඒ කියන්නේ අපිට අතීතයක ඉන්නවා කියලා කියන්නත් බෑ. එතකොට ඒ මොකක් එක්කවත් ඒ කියන්නේ දැන් අපිට වර්තමානයේ ඉන්න තැන ගෝචර නැතුව සමහරවිට මේ දැන් අපි කියන්නේ මේ අතීත අනාගත කියලා කියන්නේ මේ අපි ඉන්න වර්තමානයක් අපි දන්නේ නැතුව හිතාගත්තේ ඒ කියන්නේ මේ වර්තමානයක් අපිට කතාවක් නැහැ සමහරවිට. ඒ කියන්නේ වර්තමානය කියන එක අපිට ගෝචර නැතුව අපි අතීතයක් අනාගතයක් කියලා එකක් කියනවා. ඒ කිව්වොත් මේ එහෙම එකක් කියන්නේ සමහර වර්තමානෙක නෑ නේද? එතකොට මේ එතනදී අර මේ දැන් වර්තමානයේ සිදුවීම් බලනවා නම් මේ දකින්න කාරණාවත් එක්ක හිතියොත් විතරයි අනාගතයක් අතීතයක් ගැන කතා කරන්න ඕනේ. අපි ඉන්නෙම කාලාන්තරයක් එක්ක. ඒ කියන්නේ අපි ඉන්නවා කියන හැඟීමක් තියෙනවානේ දැන්. අතීතයක් කියලා හරි හිතන්න පටන් ගන්න. අනාගතයක් කියලා හරි හිතන්න පටන් ගන්න. දැන් වර්තමානයක් හිතන්න පටන් ගන්න බෑ කියමුකෝ අපිට. අතීතයක් කියලා හරි හිතන්න පටන් ගන්න, අනාගතයක් කියලා හරි හිතන්න පටන් ගන්න හැඟීමක් එදෙනවානේ. මෙන්න මේ හැඟීම වර්තමානයි. වර්තමානයේ හම්බ වෙනව නෙමෙයි. හැඟීම වර්තමානයි. ඇයි එතනින්නේ මනින්නේ? දැන්නේ මනින්න අතීතය කියලා. දැන්නේ මනින්න අනාගතය කියලා. අන්න දැන් කියන කාරණා. එතකොට අපට මේ කාලාන්ත තුනම හම්බ වීමක් තියෙනවා. අතීතය කියන අන්තයටත් යනවා. අන්තවලට අනාගතය කියන අන්තයකටත් යමු වෙලා. අතීත අන්තයට යමු වෙලා අනාගත අන්තයට යමු වෙලා වර්තමානයේ කියන කාරණාව තැවරලා නෙමෙයි තියෙන්නේ. ඇයි අපට වර්තමානයේ කියන එකක් හම්බ වෙන්නේ නැහැ. වර්තමානයේ කියන එකක් හම්බ වෙන්නේ නැත්නම් අන්න එතකොට මොකද වෙන්නේ? අපි අන්ත කියලා දන්නෙත් නැහැ. වර්තමානයේ කියලා හම්බ වෙන්නෙත් නැහැ. මැද තැවරිලා අන්ත දෙකට ගිහිල්ලා. අපට දැන් කියන කාරණා දැන් හිතුව අතීතය කියලා නේ. දැන් හිතුව අනාගතය කියලා. දැන් කියන කාරණාවේ තැවරෙච්ච නිසා අතීත අනාගත කියලා අපිට කතා කරන්න පුළුවන්. දැන් ලැබුණාට දැන් ඒක තැවරලා තියෙනවා. දැන් නොලැබෙනවා. හැබැයි තැවරිලා. ඒ නිසා අතීත අනාගත කතා කරන්න පුළුවන්. දැන් තැවරුන්නේ නැත්තම් දැන් කියන එක තැවරුන්නේ නැත්තම් ඒ නොතැවරීමම ඉස්මතු වෙන්නේ ප්‍රත්‍යයෙන් ඉපදීම කියන්නේ. ඒ තමයි ඥානය. අන්න ප්‍රත්‍යයෙන් ඉපදීම කියන ඥානෙ එන තැනදී දැන් කියලා හම්බ වෙන්නේ නැහැ. දැන් තැවරීමක් වෙන්නේ නැහැ. තැවරච්ච තැනදී දැන් කියලා හම්බ වෙන්නේ. දැන් කියලා හම්බ වෙන්නේ නැහැ. යථාර්ථය දකිනවා නම් ප්‍රත්‍යයෙන් ඉපදීම. පච්චුප්පන්නයි. එතකොට ප්‍රත්‍යයෙන් ඉපදීමක් දකිනවා නම් අතීත අනාගත කියලා හිතන්න පුළුවන්ද දැන්? දැන් හම්බුනොත් හිතන්න පුළුවන් නේ. දැන් හම්බ වෙන්නේ දැන් කියලා දන්නේ නැති නිසානේ. දැන් හම්බ වෙන්නේ දැන් කියලා දන්නේ නැති. ඒ නිසා අතීත අනාගත කියන දෙපැත්තක් තියෙනවා. දැන් කියන කාරණාව අපට යථාර්ථය වෙනකොට ප්‍රත්‍යයෙන් ඉපදීමක් කියන ඥානයක් හම්බුනොත් ඥානයක් ඉපදුනොත් ඒක හම්බ වීමක් නෙමෙයි ඥානයක්. එතකොට දැන් කියලා හම්බ වෙන්නේ නැහැ. අන්නේ දැකීම් මාර්ගය. දැන් කියලා හම්බ වෙන්නේ නැත්නම් අතීත අනාගතයක් හම්බ වෙන්නේ නැහැ. කතාවක් නැහැ. කතාව ඉක්මෙලා. අපි හැම වෙලෙම තියෙන්නේ මොන විදිහට කල්පනා කරලා අතීත අනාගතය දැන් අපිට දැන් සමහර අය නම් දැන් හම්බ වෙනවා කියලා කතා කරනවානේ. දැන් කියන එක ඒ අපි අර මේ නිකන් ගෝචර කරගන්න මොනවා හරි කරනවා එක්කනේ. කාටවත් දැන් කියන එක හම්බ වෙන්නේ නැහැ. දැන් කියන එකේ තැවරලා ඉන්නේ. දැන් මම සිහිය පවත්වනවා. මොනවා සිහියෙම මේ කාරණාව කරනවා. කියලා කරනවා කියනකොට අනාගතේ කියෙන්නේ. සිහියෙන් කරා කියනකොට අතීතෙන් එන්නේ. නේ? එතකොට දැන් කියන කාරණාව ඥානයක් නැහැ. හැම වෙලේම දැන් ඥානෙ නැති නිසා අතීත අනාගත දෙකට ගිහිල්ලා. දැන් මේක ඒක ගණයක් හැටියට එක දෙයක් හැටියට
තනිකර සම්තති පැවැත්මක් ඇටියට මේ එන්නේ අර තණ්හාව කියන මහුම් කාර්යය නිසා. මහුම් කාර්යය නිසා. අපට ඒක තණ්හාව කියන එක අපිට හැම වෙලෙම වෙන්නේ අර මේ බලෙන් ආස කරනවා කියන එක නෑ. පැවැත්ම කියන කාරණාව නේද ප්‍රකටුන්නේ නැද්ද? පැවැත්ම කියන එකක් නෙමෙයි. දැන් කියලයි දැන් කරනවා කියනයි කළා කියනයි. මේ කරුණ ඔක්කොම අන්න මේ තණ්හාව කියන කෘත්‍යය. දැන් බුදුරණවහන්සේ නිරුත්පල සූත්‍රය පෙන්නනවානේ අතීතය කියන්නේ ඌයේ අනාගතය කියන්නේ වන්නේ දැන් කියන්නේ වෙයි. එතකොට දැන් අතීතය කියලා අපි කතාවකට ගියත් එතනක් සිදුවීම තියෙන්නේ. අතීතය අපි අවිද්දා. දැන් මොහොතක් කලින්, තප්පරයකට කලින් ස්වરૂපයක් හඳුනා ගැනීමක්, විදීමක්, සකස් වීමක් දැන ගැනීම. දැන් ඉස්සරහදී අපි කරනවා. ඒකත් එහෙමම. දැන් කියන එකත් එහෙමම. දැන් මොකද්ද වුනේ? අතීතයක් කියලා හඳුනාගත්තා. නැද්ද? අතීතේ මේක වුණා. අනාගතේ මේක වෙනවා. හඳුනාගත්ත දැනගත්ත සකස් වෙනවා. ඒත් සොකියත්. අතීතය කියන එකත් සොකියත්. අනාගතය කියන ඒකත් එහෙමම. ඒ කියන්නේ ඒ කරුණු එක තමයි කතා කරන්නේ. සොකියත්ය කියන කාරණාව ඉදිච්ච කාරණාව එක තමයි අතීතයක් කතා කරත් අනාගතයක් කතා කරත් දැන් කතා කරත් අර රූප වේදනා සංකාර විඥාන කියන කාරණාවම කතා කරන්නේ. එතකොට අපි හිතන දැන් අපට ප්‍රකට වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන හොයන්න බැරිම කාරණාව. අපට දැන් හොයන්න බෑනේ. දැන් හොයන්න බැරිය දැන් තැවරිලා. දැන් හොයන්න බැරි දැන් තැවරිලා. දැන් තැවරලා නිසා හැම වෙලෙම අන්ත දෙකක් ඇත බව කියලා. අතීතය තිබ්බේ නැද්ද? අනාගතයක් තියෙන්නේ නැද්ද? තියෙනවා. දැන් තැවරිච්ච නිසා. දැන් තැවරුනේ නැත්තම් අන්න ඒකයි බුදුන් වහන්සේට අකාලිකයි කියන්නේ. කාලයක් කියන්නේ. කාලේ කතාවක් නෑ. ඒක වැඩි ගන්න ඒ කියන අර දැන් අපිට තියෙන දැන් ලෝකේ මට්ටමේ තියෙන ලොකුම ඊඩා තමයි කියන්නේ අනාගතේ කියන එක එක්කනේ තමයි දෙන්නේ. කියන අනාගතේ දැන් මේකයි මේ කරන්නේ මේක. ඒකත් එක්ක මේ වර්තමානයේ ඒ පීඩානේ ඉන්නේ. ඒක තමයි. අනාගතේ වෙච්ච දෙයට වඩා වෙන්න තියෙන දේ ගැන තමයි බලන්න. අනාගතේ දැන් නැති බව හම්බුනේ. අනාගතයක් ඇති බව හම්බුණා, අතීතයක් තිබුණ බව හම්බුණා. දැන් නේ හම්බුනේ. දැන් කියන කාරණාවක් හම්බෙන්නේ නැතුවනේ හම්බුනේ. දැන් කියන කාරණාවක් හම්බෙන්නේ නැහැ. දැන් කියන කාරණාවක් හම්බුණා කිව්වොත් හම්බ වීමම අතීත ගිහිල්ලා. නේ? දැන් කියන කාරණා හම්බ වීම අතීතෙට ගිහිල්ලා. එහෙනම් හැම වෙලෙම මන්ද දෙකක්. දැන් කියන කාරණාවක් හම්බෙන්නේ නැහැ. හැම වෙලෙම තැවරලා ඉන්නේ. හරියටම දැන් කියන කාරණා හොයන්න ගත්තා නම් ප්‍රත්‍යයෙන් ඉපදීමක් කියන තමයි ඥානයක් උපදින්නේ. එතකොට අතීත අනාගත කතා වෙන්නේ. වෙන දේවල් වෙච්ච දේවල් තියෙන දේවල්. තියෙන දේවල් කතාව කොහොමද වෙන්නේ නේ? වෙන දේවල් වෙච්ච දේවල් කියන කතාවක් දෙන්නේ නැහැ. අපි හැම වෙලෙම තියෙන්නේ තනිකරම මේ ප්‍රත්‍යুৎপন্ন. දැන් අපි දැන් කියලා ගන්න කාරණාව යථාර්ථය දකින්න නැති නිසා, ප්‍රත්‍යুৎপන්නයි කියන යථාර්ථය දකින්න නැති නිසා ඒකරම කියනවා අඥානකම. දකින්න නැතිකම. ඒ අඥානකම නිසා මොකද වෙන්නේ? පැවැත්මක් තියෙනවා. තණ්හාවක්. අඥානකමෙන් වෙහිච්ච නිසා තැවරලා නින්නේ. පැවැත්ම කියන කාරණාව එක්ක බන්ධනය වෙලා තියෙනවා. සංයෝජනය වෙලා තණ්හාවත් එක්ක. ඉතින් ජීවත් වෙනවා. ඇත්ත දැක්කම අන්න අඥානකමයි දෙන්නෙත් නැහැ. එතකොට පැවැත්මක් කියන කාරණාව කතාවක් නැහැ නිදහස්. කවුද නැති උනේ කියන එකට අතීතයක් නේ ආපහු. ඒ කතා එකක්වත් දෙන්නේ. ඒකයි බුදුරණවහන්සේ ධර්මයට යමුනහම මේ ප්‍රශ්න නැති වෙන එකක් වෙන්නේ. හරියට ධර්මයට යමුනහම ජීවිතයේ කිසිදු කාරණාවක ප්‍රශ්නයක් දෙන්නේ නැහැ. තනිකරම මේ ජීවත් විය යුතු නිසා ජීවත් වෙනවා. ජීවත් විය යුතු නිසා ජීවත් වෙනවා. ඒකත් එක්ක හරි ඒ කියන්නේ මේ ඥානයේදී ලේසින් ඇති කරගන්න බෑ. නමුත් අපි හොයන්නට ඕනේ. දැන් අර මම අර කලින් කිව්ව කාරණා එක්ක වගේ හිතන්නට ඕනේ. එහෙම හිතනකොට ගොඩනගෙන ප්‍රඥාවත් එක්ක තමයි දැන් කියන දේ පිළිබඳව දැන් කියන ගන්න කාරණා අපිට හොයන්න යමු වෙන්නේ. ඒ හොයන්න යමු වෙන තැනදී දකින ප්‍රඥාව ඇති වුණා නම් දැක්ම බවටපත් වෙන හේතුඵල කියලා. හේතුඵල කියලා දැක්ම ඇති වෙද්දී හේතුවක් කියලා හම්බෙන්නේ නැහැ, ඵලයක් කියලා හම්බෙන්නේ නැහැ. හේතුඵලයක් කියලා හම්බ වෙනකොට හේතුවයි ඵලයයි දෙකම එකට හම්බෙන්නේ නැහැ. එහෙනම් වෙන වශයෙන් හම්බෙන්නේ. වෙන වශයෙන් හම්බ වෙනකොට හේතුවට යනකොට ඵලය අනාගතේ, ඵලයට යනකොට හේතුව අතීතේ. එතනත් ප්‍රතිඋප්පන්න බව කතාව නෑනේ. එහෙම කතා කරලා දැන් අද ගොඩක් කරන්නේ හේතුඵල ධම කතා කරන්නේ නෙමෙයි. හේතුව අනාගතේ, නැත්නම් ඵලයට ගියාම හේතුව අතීතේ, හේතුව රහතු ඵලය අනාගතේ. ඒ කතා එකක්වත් දෙන්නේ නැහැ එතකොට. අන්න ඒකයි බුදුරණවහන්සේ දර්ශනීයට ආර්ය න්‍යාය කියලා කියන්නේ. මේ ඇති කල්ලි මේ වෙයි කියලා කියන්නේ.
ඒක මේ කටවචනට මේ නිකන් ඔහේ කියවන එකක් නෙමෙයි. ඒක එච්චරටම මේ දර්ශනයේ ගැඹුරු. ඉතින් ඒකට අපට අර හිතන ක්‍රමයේ ගොඩාක් උපකාර වෙනවා මේ මාර්ගයට වෙන්න. නැත්නම් ඒ කියන්නේ ප්‍රඥාවත් එක්ක තියෙන්නේ. නැත්නම් අපිට මේ කවදාවත් ඒ ධර්මයේ දකින්න යන්න බෑ. ඒක දකින්න අසාමාන්‍ය විදිහට හිතීමක් අසාමාන්‍ය හිතීමක් තියෙනට ඕනේ. දැන් මම දුකෙන් පටන් ගන්න කිව්වට දැනෙන දේ නම් පටන් ගන්නනේ කියන්නේ. ඊළඟට අපි මේ හැම දෙයක් ඔස්සේම හිතන්න ඕනේ. මොකද අපේ ඥානය දිනු නැති නිසානේ අපි තාම අහුවෙලා ඉන්නේ. ඒ කියන්නේ මෙච්චර ධර්මයක් ඇහින්නේ. එහෙනම් අපිට කොච්චර කැපකිරීමක් කරන්න ඕනද මේ ජීවිතයේ ඉදෙන කාරණා ඔස්සේ විචක්ෂණයක් කරමින් ඥානය දිනු කරගන්න. ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. ඥානය තියෙනවා නම් ධර්ම කාරණාව ඇහෙද්දී අවබෝධ වෙනවා. ඉතින් එහෙම වෙන්නේ නැත්තේ අපි තුල මදි නිසා. මදි කියලා දැනගත්තොත් අපි නිතරම අර හිතන කාරණාවලට යොමු වෙන්න ඕනේ. නැත්තම් ජීවිතේ කියන්නේ අපි කොච්චර මේක උඩයට කර කර බලන්න කියන්නේ පද කරකෙවිල්ල විතරයි කරන්නේ. නෝන අර්ධණය වෙන්නේ. එහෙන් දානවා අරෙන් ගලපනවා මෙහෙන් ගලපනවා එච්චරයි කරන්නේ. ඒ නිසා අර කලින් හිතපු ඒ විදිහට හිතන්න ඕන දෙකට. ඥාන දියුණුව. එතකොට මේ හිතීම කියන එක අතහරින්න හොඳ නැහැ. හිතීම කියන එක නිතර පවත්වන්න ඕන. ඒක නිතර පවත්වාදී තමයි ඥානයකට ඉඩක් තියෙන්නේ. නැත්තම් ඉඩක් ඇති වෙන්නේ. හිතන්නේ දැන් හොඳට ජීවිතය ගැන හිතන්න ඕන. දැන් මගේ දේශනා හැම එකම මම ඉතින් කතා කරන්නේ මුල ඉඳලම කියන්නේ දිගටම හිතන්න කියලා. මොකද ඒකට හේතුව මෙච්චර ධර්මයක් අහද්දී දැන් ඔය ගැඹුරු ධර්මයක් අහනම ගොඩක් දේවල් අහන මෙච්චර අහද්දී අපට මේ ධර්ම දකින්න බැරි වෙන්නේ ඇයි? ඒ ධර්මයට අනුගත වෙන්න බැරි ඇයි? අපේ ප්‍රඥාව නැති නිසා. එතකොට අපි දැනුත් කරන්නේ එකම නම්. ඒ කියන්නේ ප්‍රඥාව උදා වෙන්නේ නැති වැඩපිළිවෙලක් නම්. ප්‍රඥාව උදා වෙන්නේ නැති වැඩපිළිවෙලක් කරමින් මොන දේවල් කතා කරත් මොන දේවල් කරත් වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රඥාව ඇති වෙන වැඩපිළිවෙල අපි දැනන කාරණා ඔස්සේ කරන්න ඕනේ. ඒක ඉතින් අර නිතර අපි කරන්න හුරු වෙනකොට ඇත්තටම මේක මේ වෙනස්ම කියන්නේ බුදුරණවහන්සේගේ ධර්මය කියන්නේ ලෝකයේ වෙනස්ම පැත්ත. අනිත් අය ලෝකයේ හැමෝටම ලෝකයක් තියෙනවනේ. තියෙන ලෝකේ තමයි හැමදේම බලන්නේ. බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන්නේ තියෙන ලෝකයක් එක්ක ඉන්න එකක් නෙමෙයි. ඒ කියන්නේ මේ ධර්මයට යොමු වෙන කාරණාව තියෙන්නේ. මොකක්ද මේ ලෝකය කියන්නේ? මොකක්ද මේ ජීවිතය කියන්නේ? මෙන්න මේක හොයන්නේ. දැන් අපි හොයනතු ජීවිතයේ හිටින ලෝකේ භුක්ති විඳ ඊළඟට මොකද්ද වෙන්නේ මොකක්වත් දන්නේ නැහැ අපි. නිකන් ඔහේ මොනවද කරගෙන යන එකක් විතර නෙවෙන්නේ. දැන් ඔන්න අපිට සනාතනව තියෙනවා නම් මේ හරි. දැන් අපි එහෙනම් කවදාවත් මැරෙන්නේ නැහැ. කවදාවත් මේ ප්‍රශ්නයක් අපට එන්නේ නැහැ. ඔය වගේ මොකක් හරි එකක් තියෙනවා නම් ඔන්න හරි. එහෙම එකකුත් නැහැ. එතකොට එහෙනම් අපි මේ ජීවත් වෙනවා කියන එක තනිකර බොරුවක් නේ කරන්නේ. ඔන්න ඔය කාරණාව තේරුම් ගන්න ඉතින් අපි හිතීම කියන එක ගොඩාක් දියුණු කරන්න ඕනේ. පිනමදිම නෙමෙයිම ආවා. පිනමදිකමත් එකක් තියෙනවා. නමුත් අපට දැන් පිනින් ලැබෙන්න කරුණු වෙලා තියෙනවා. අපි හිතන්නේ ජීවිතය පිළිබඳව. අපි හොඳට ජීවිතය පිළිබඳව හිතන්න ඕනේ. අපි හැම වෙලෙම කරන්නේ මේ හම්බෙන කාරණා එක පදිංචි වෙනවා. ගෝචර වෙන කාරණාවක පදිංචි වෙනවා. අර මම දැන් අර ඔයාලට කිව්වේ මේ අපි දැන් පෙනෙන කාරණාවේදී ඇහැට පෙනීම කියලා ඒක මනසින් ආවේ කියලා පළයන්නේ හදන්නේ. අපි අර අතන තියෙන ඉතුරු ටික හොයන්නේ නැහැ. හැම වෙලේම තියෙන්නේ ඉදිරියක්. ඒ කියන්නේ අපට තියෙනවා අමුතු ඕනකමක්. කියන්නේ සන්නාවෙකුත් තියෙන පොණෝ භවිකා කියන එක. අපි හැම වෙලේම ඒකට කියනවා නැති හොති. නැම්මක් තියෙනවා. දුක්ඛ දෙක චේතනා සූත්‍ර තුලින්ම කියන්නේ. ඒකේ තියෙනවා නැති නැමීමක් අපට හැම වෙලේම තියෙනවා. ඉදිරියට නිරයමක් තියෙනවා. භව නිට්ටියක් තියෙනවා. ඒක නිසා අපි හැම වෙලේම මොකකාරී ඉන්න ඕනේ නැත්තේ අපට. හොයන්න නෙමෙයි ඕන නැත්තේ. මොකකාරී ඉන්න. දැන් ඇසයි රූපයි කියන කාරණාව එක්ක මේකේ හොයන්න යමු වෙන්නේ. ඒක හම්බෙන්නේ නැති නිසා හම්බෙන එක ඉන්නට ඕනේ. ආයෙ නැමිනවා. ආයෙ මොකක් හරි හම්බෙන එක ඉන්නට ඕනේ. ඇසයි රූපයි කියන කාරණාව ගැන හොයන්න ගත්තා නම් අර ඉන්න බෑනේ. ඒ කියන්නේ ඉන්න බැරි වෙන විදිහට හිත හුරු නැහැ. ජීවිතේ හුරු නැහැ. එතන ඊතර වෙන විදිහට ජීවිතේ හුරු නැහැ.
ජීවිතේ කැමති හැම වෙලෙම läග ගන්නවා. කොහෙන් හරි läග ගන්න කැමති. මොකක් හරි නිර්වචනයක්ද läග ගන්න යනවා. ඒකට මේ කරන අපේ යෙදෙන කාරණාවල ඉඳලම තමයි මේ läග ගැනීම තියෙන්නේ. ඒ කියන්නේ ඕක මම අර ඒ කියන්නේ ඔය කියන්නේ වෙනවා මේ මම වැඩ කරන ගමන් හිතේසන දැන් වැඩේ කරන ගමන් හිතුවත් ඒ කියන්නේ මේ දැන් අපි කරාම කරන ගමන් දැන් හිතන්නේ මේ දැන් කඩලා එකක් ඉවරනකොට ඊළඟ ගහ අය කඩන්න තියෙනවා. නැත්නම් ගහේ මේ කඩනකොට යටින් අත් තියෙනවනේ. ඒක කඩලා ඉවර කරන්න ඕන. අරක ඉවර කරන්න ඕන, මේක ඉවර කරන්න ඕන කියලා අරගෙන අත්ෙන් අතට පයින්නවා තමයි සනද. ඒ කියන්නේ ඒක කරන ගමන් අරක තියාගෙන තමයි කරන්නේ. හැම වෙලෙම තියෙන එක දුතිය අසුතන් සුත්‍රය පැහැදිලි කරන්නේ වඳුරේ අනික් පැත්තකට පනින්න මෙයාට අතහැරලානේ. අරක කල්ලගෙන පනින්න, අල්ලගන්න පනින්න. හැම වෙලෙම තියෙන ජීවිතේම අපිට කොයි වතකවත් අර මේ ඇත්ත හොයන ගතිය නෙමෙයි තියෙන්නේ, ඉස්සරහට නැමීම. හැම වෙලෙම තියෙන භවනිත්‍යයක් තියෙනවා. හැබැයි අපට භවනිත්‍ය කියන කාරණා නැතුව ලැබිච්ච කාරණාවේදී වෙන කෙනෙකුට ඒ කියන්නේ වෙන කෙනෙක් කියන කාරණාව හිතනවා කියලා කියන්නේ තන්නේ කර මේක වෙන්නට ඕනේ. අන්න ඒ නැමීම කියන තැනදී ඒක අසාමාන්‍යයි. ඒක වෙන වචනකින් කියලා දෙන්න බෑ. ඒ කියන්නේ ඒ නැමීම කියන එක අපි ආරම්භණයකින් අපි අරමුණකින් නැමුණා කියලා අරගෙන බෑ. ඒ නැමීම කියන කාරණාව සිද්ධ වුණා නම් මේ පැත්ත එන්න බෑනේ. නැමුනේ පිටට නම් බාහිරකට නම් නැමුනේ භවනිත්‍යයක් නැතුව කල්යාණ මිත්‍ර නිත්‍යයක් නම් උනේ. මේ පැත්තේ එන්නේ නැහැ නේ අපෝ. දැන් අපි හිතමු කොහොමද දැන් ඔය අර කිව්වේ ඇසයි රූපයි කියන එක අතහැරලා දැන් මනසට ගියානේ. දැන් එහෙනම් මනසට ගියා නම් ඇස රූප අතහැරනවනේ. ඇස රූපෙන්න විදියක් නැහැ. මනසත් එක්කනේ ඉන්නේ. දැන් හැබැයිවටම නැමිලා තිබ්බොත් ඒකනේ වියුත්තේ. දැන් මනසයි රූපයි ඇසයි රූපයි තියෙද්දි මනසට යන්න විදියක් නැහැ නේ. ඇස රූප නැතුව තියෙන්නට. දැන් අපි කල්යාණ මිත්‍රයෙකුට නැමෙනවා කියනවා නම් නැමුණාම මෙතන තියෙන්න පුළුවන් ද බැරි වෙන්න ඕනේ. බැරි වෙන්න ඕනේ නේද? ඇස රූප නැති ඇස රූප වල යොදුන් නැහැ වගේ නැති ඒක බැරි වෙන්නට ඕනේ. අන්න ඒක බැරි වුණා නම් ඒ නැමීම තමයි නිවැරදිම නැමීම. අන්නේ නැමීමේදී මෙතන නැති වුණා නම් තමන්ගේ පැත්ත නැති වුණා නම් ඒ නැමීම කියන කාරණාව හරියට වෙනකොට ඒ කියන කාරණාව තුළදීම අර පැත්තත් කතාව නෑ ඒකට. ඒ තමන්ගේ පැත්තත් එක්ක නෙමෙයි මේ පැත්තට ඒ පැත්තක් තියෙන්නේ. තමන්ගේ පැත්තක ඒ පැත්තක් තියෙනවා. හරියට නැමුණා නම් තමන්ගේ පැත්ත නැති වෙන්න ඕනේ. මේ පැත්ත නැති වෙනවා කියන්නේ ඒ පැත්තක් තියෙන්නේ නැහැ. මේ පැත්ත නිසා තමයි මේ පැත්ත මැන්නේ. ඒක එහෙනම් සාමාන්‍ය කල්යාණ මිත්‍ර නැමුණා කියන ඉතර වෙන මාන්නියමයි. නැමෙනවා කොට බොරුව. ඒ කියන්නේ අපිව වංචා කරගන්නවා. අපට ස්වාධීනත්වයක් අපි දීලා තියෙන්නේ නැමුණා කියවට. හැබැයි නැමීම තිබ්බනම් ස්වාධීනත්වයක් නැහැ. ස්වාධීනත්වයක් නැත්තම් බාහිරට නැමිලා. මෙතන අල්ලගන්න බෑ අපෝ. මෙතන අල්ලගත්ත නැත්තම් බාහිර කතාවකුත් නැහැ. එතරම්. ඒ කියවනම එතරම්. ඒක ලෙව්ක ලේසියෙන් ගන්න පුළුවන් එකක් නෙමෙයි. අපි හැම වෙලේම මොනවා හරි එක අපේ හිත අපි රවට්ට ගන්නවා. අපි කරන්නේ මේක. අපේ හිත අපි රවට්ට ගන්නවා. අපේ හිත අපි රවට්ට ගන්න තාක්කල් ඇතුලේ මොනං රැවටෙන්නේ? ඇතුළම නම් ප්‍රශ්නේ තියෙන්නේ. කියන කාරණා ඇතුළ රවට්ට ගන්න එක නම් කරන්නේ. කොහොමද මේ ආපහු බාහිරට යමුනේ? කතා කරන්න බෑනේ. අපි හැම වෙලෙම දැනගන්නට ඕනේ නිවැරදිව නැමුණා නම් ඒක මාර්ගෙමයි. අපිට තියෙන නැමෙන්න බැරිකමක් එක්ක ඒ කියන්නේ අපි හැම වෙලෙම කියන කාරණාව ගන්නෙ ශ්‍රද්ධා, රුචි, අනුසව, ආකාර පරිවිතක්ක, දිටි නිඥානක්කන්ති. මේ කරුණු පහම තමන් කොනෙත් එක්ක තියෙනවා. මේ පහෙන් අපි ගන්න. මේ පහෙන් අරගෙන ස්වාමීන් වහන්සේ කිව්වේ ගත්තයි කියනවා. දැන් අපිට මම මොනවද කියනවා කියලා නැමිලා කියලා හිතාගෙන දැන් මම කියන එක නැමිලා. දැන් මම කියන එක හරි කියලා ගන්න මොකක් එක්කද? සද්ධා, රුචි, අනුසව, ආකාර පරිවිතක්ක, දිටි නිඥානක්කන්ති. මේ කරුණු පහමයි තේවාට. ඒතකොට මම කීව එක හරි කියලා වට හම්බුනේ මේ කරුණු පහෙන්.
මම කියව එක හරි කියලා වට මේ කරුණු පහෙන් හම්බුණා කියන්නේ මේ හම්බුනේ කවුරු හරි කියලා. මං හරි කියලා නේ. දැන් නැමිලාද? නැමිලා නේ. මමයි හරි අහපො. ස්වාමීන් වහන්සේ කියන එක ඒකාන්තයෙන් ඇත්ත. ස්වාමීන් වහන්සේ කියන එක ඒකාන්තයෙන් ඇත්ත කියලා හම්බුනේ මොකෙන්ද? සද්ධාරුචන සවාකාර පරිතක දිටි නිඥානකන්ති වලින්. අපි අපට මනින්න නැතුව ඇත්තයි කියන්න බෑනේ. අපි හැම වෙලෙම ඇත්තයි කියන්නේ මනලා. සනස කියන එක ඒකාන්තයෙන් ඇත්ත. මේ මැන්නේ කවුද? තමන්ගේ කෝණේ. ඉදමීව සත්‍යම් මොගමන්නේ. අපි හිතනවා ස්වාමීන් වහන්සේ කිව්ව එකයි මේ ඇත්තයි කියුවේ නෑ. මං කිව්ව එක නෙමෙයි ඇත්තයි කියන්නේ. සද්ධාරුචනසෝ ආකාර පරිතක දිරිනිඥානකන්ති එක්ක මං කිව්ව එක හරි කියලා වලට ආවා. තමන්ට ආවේ. තමන්ට හරි කියලා ආව නිසයි මේක හරි වුනේ. එහෙනම් තමන්මයි හරි. තමන්ම හරි කියන කාරණාව එක්කන්න මේම ඇත්තයි කියලා. හැබැයිවට මෙතර වෙන මාර්ගෙට එන්නේ. තමන්ගේ මේ මම හැම වෙලෙම කියන්නේ ඒකයි. නිවැරදි ධර්මයේ හරියට සාවධානව හොංකන් දුන්නොත් මෙන්න මේ පහට ගැලපෙන්නේ නැති වෙන්නට ඕන. අපිට මේ අපි හැම වෙලෙම අපේ පැත්තෙන්ම හිතන්න පටන් ගන්න. ඒ කියන්නේ අපි හැම එකක්ම අපේ පැත්තෙන් ගලපන්න යනවා. මේ පහට ගැලපෙන්නේ නැති තැනදී නිවැරදිව කලන මිත්‍යක් නෙමෙයි. මේ පහට ගැලපෙනවා නම් නැමීමක් වෙන්නේ නැහැ. අපේ පැත්තෙන්ම කල්පනා කරලා අපිම හරි වැරද්ද තෝරනවා. ඒ පාඩ ගැලපිලා මම හරි වුණ නිසාම බාහිර දේ වැරදි තමයි. අනිත් වැරදි. දැන් ඒ වුණාට ඔයා හරි කියලා නෙමෙයි ඔයා ගන්නෙ. මම කියව දේ හරි කියලා ගන්නෙ. ස්වාමීන් වහන්සේ කියව දේ හරි කියලායි ගන්නෙ. ස්වාමීන් වහන්සේ කියව දේ හරි අනිත් වැරදිනේ. දැන් මං කියපුවා ස්වාමීන් වහන්සේ කියපුවාට හරි වුණේ සද්ධාරෝ ජනසෝ ආකාර පරිවිතක දිටිනි ඥානකන්ත වල ගැලපෙච්ච නිසා. ඒ නිසා අනිත් වැරදි. මම කියන කාරණාව හරි කියලා නෙමෙයි හම්බෙන්න ඕන නැත්තේ. මම කියන කාරණා මේ කරුණු පහට ගැලපෙන්නේ නැති වෙන්නට ඕන. ගැලපෙන්නේ නැති තැනදී නැමෙනකොට තමන්ගේ පැත්ත අයින් වෙලා හරියට නැමුණාට පස්සේ කලයි මිත්‍රයාට නැමුණාට පස්සේ කලයි මේ සම්භාවකෝ කියන්නේ ඒකයි. මේ පැත්ත අයින් වෙලා තමන්ගේ පැත්ත. තමන්ගේ පැත්ත අයින් වෙලා නම් මං කියපු දේ හරි කියන්නේ කොහොමද? සායනාද කියපු දේ හරි කියන්නේ. කවුද හරි කියන්නේ? ඔයාට හරි කියන්න පුළුවන්. දැන් ඔයාගේ පැත්ත අයින් වුණා නම් මේ පාර ගැලපෙන්නේ නැති වෙලා මගේ පැත්ත නැමෙනකොට දැන් මං කියපු දේ හරිද? කියන්න බෑනේ. වෙනව වැරදිද? කියන්න බෑනේ. ඒතරයි. ඔන්න ඔතෙන්ද අපේ හිත හදාගන්න බෑ. අපි හැම වෙලේම කැමති මේ පහත් එක කොටු වෙන්න. මේ පහත් එක කොටු වෙලා කොහෙන් හරි තමන්ව තහවුරු කරගන්න. ඒක බැරි එහෙම වෙන්නේ ඇයි? මං අර කිව්ව හිතීම නෑ. ප්‍රඥාව නෑ. ඒක ඒවා කියන්නේ ඒ හිතීම ඇති කරගන්න ජීවිතයේ යෙදෙන කරුණු එක හිතන්න. එහෙමත් බෑ. ඒ ජීවිතයේ යෙදෙන කාරණා එක හිතනකොට තමයි ඒ හිතීම වර්ධනය වෙන්නේ. නැත්තම් වර්ධනය වෙන්නේ නෑ. ඔය කිව්ව දේ සමහරවිට මෙහෙම වුණා මේ දැන් අර මිලසෝ දැන් අර තී එක දාලා බණ ඇහෙනවා. දැන් ඒකේ බණ දැන් අහනවා මම කල්පනා කරලා දැන් අහගෙන ඉන්නේම කොතනද කියන්නේ වැරද්ද කියන්නේ දැන් වැරදි දැන් කොහොමද දන්නේ කවුරු කිව්වත් මේ වැරදියක් කියන්නේ හරිය 100% හරිය කියන්නේ නැහැ හරිය කියන්නේ නැහැ කියලා. ඒතකොට දැන් ඒ මේක මේ වැරදිද දැන් කියන්නේ මේ කියන කතාව වැරදිනේ කියලා ඒකේ වැරද්ද බලන්න අහන්න තමයි දැන් අහන්නේ මේක. ඒ දැන් බලන්න අහගෙන ඉන්නවා වැරද්ද මොකද්ද කියලා තේ අපයන්ද ඊට පස්සේ ඒකද ආයේ හිතින්ම රවට්ටන සම්බන්ධ මේ ඒකලා මේ ඒක වැරද්ද කියලා මේ ස්වාමීන් වහන්සේ වටනකමක් ආයෙ දෙනවා. කියන්නේ මේ දැන් ඒතකොට කොච්චර වටන දෙයක්ද ස්වාමීන් වහන්සේ කියන්නේ කියලා. ඒ ස්වාමීන් වහන්සේ කියන වටන දේ මම හරි කියලා අරගෙන තමයි අරක දිහා වැරද්ද බලන්නේ. මේවයි. ඒක ලෝකෙට යවනම අපිට යමු වෙන්න. ලෝකේ අපි ඉන්න තැන දියවන්නේ. නමුත් ධර්ම කාරණාවක් කියද්දී අපි අරක බලන්න ඕනේ. දැන් ලෝකේදී කොහොමත් ලෝකේදී වෙන කෙනෙක් කියන කාරණාව දහමට ගැලපෙන්නේ නැත්නම් අයින් කරන්න ඕන වැරදි කියලා. ඒක හරි. දහමට ගැලපෙනව නම් හරි කියලා ගන්න ඕනේ. ඒකත් හරි. දැන් අපි ලෝකෙනේ ඉන්නේ. එතකොට අපට ওই තීරණ දෙක කරේ නැත්නම් අපිට හරි දෙයට යමු වෙන්න බෑ. හැබැයි හරි දෙයට යමු වෙද්දී දැන් මම දැන් කතා කරන තැනදී ධර්මයේ
කතා කරන තැනදී ඔයාගේ සද්ධාරු ජනසෝ ආකාර පරිවිතක දිටිනිඥානක් අන්තිමට නොගැලපෙන එකක් කතා කරනකොට අන්න එතනදී වටමනින්න බැහැ. ලෝකෙ ඉද්දි මනින්න නැතුව ඉන්න බෑ. ලෝකෙ ඉද්දි මනින්න ඕනේ. මනින්න ඕනේ නේ මනින්න බැලෙනවා අනිවාර්යයෙන්. මනින්න නැතුව ඉන්න බෑ. ඒක සමාන වෙන්නේ නැහැ නේ කොහොමද? එතකොට එකක් කරදී එකක් හරි. අන්න මේක ඒකාන්තම බුදුරණාහි දේශනා කරන පරිනිබ්බාන සූත්‍රය, සත්තුසාතන සූත්‍රය පැහැදිලි කරනවානේ. මේ ඒකාන්ත නිබ්බිදා විරාගේ නිරෝධී උපසම්පඤ්ඤාය පිළිද නැත්නම් ඒක අයින් කරන්න කියනවා. ඒක වැරදි. පිළිද තියන එක හරි. දැන් අපි ඉන්නේ මේ මනින්. හැබැයි අපි දහමට යොමු වෙනවා කියන කාරණාවේදී එතකොටයි මැනීම නැතිවෙන්න ඕනේ. මැනීම ඉන්නේ නැත්තේ. ලෝකෙ ඉද්දි කතා කරන්න ඕනේ කොහොමද? නැත්නම් අපිට යමක් හොයාගෙන යන්න බැරි වෙනවා. එතකොට මේ වටනාකම එක්ක යොමු වීමක් ඕනත් නැත්නම් යොමු වීමක් ඉන්නේ නැහැ. වටනාකම එක්ක යොමු වෙන්නේ. ඒ වටනාකම දැනෙන්නට ඕනේ. අපේ ධර්ම කාරණාවක් කියද්දී වටනාකම දැනෙනවා කියන එක ආපහු වෙනකොට වටින්නේ අපටම අපි පැත්තෙන්මයි බලන්නේ. එතකොට ධර්ම කාරණාවට නෙමෙයි. අනුගත වෙලා නැහැ. ඒකත් එක ගිහිලා නැහැ. ඒ මනින්ගේ විදිහට මෙතන ධර්ම කාරණාවයි. ඒ කියන්නේ හිතීමේ ගතිය නැති නිසා. හිතීමේ ගතිය මදි. අතනදී අපි හිතීමේ ගතියෙන්ම කියන එක නෙමෙයි බලන්නේ. එතනදී ඒ කියන්නේ හිතීමේ ගතියෙන් තමයි නිවැරදි බලන්න පුළුවන්. නමුත් අපිට දෙපැත්තට පැනවිලා තියෙන හරි වැරදි කියන. අපි එතකොට යම් මට්ටමකට ශාස්ත්‍ර ශාසනය කියන කාරණාවෙන් නැත්තම් සූත්‍රයට විනයට හැදෙනවා කියන කාරණාව එක්ක බලන්න තියෙනවා. ලෝකෙ ඉද්දි වැරදි නෑ කියන්න බෑ කොහොමද? හරි වැරදි දෙක තියෙනවා. ලෝකෙ තියෙනවා. දැන් ඔයා ඉන්නවනේ. ඔයා ඉන්නේ නැති වට හරි වැරදි දෙක මනියොත් ඉන්න බෑනේ. එතකොට හරි වැරදි මනියලා තියෙනවා. ධර්මයට යමු වෙන්නේ. එතන ධර්මයට යමු වුණා නෙමෙයි. ලෝකෙ ඉන්නවා ඇහෙන දේවල් ධර්මයේ කියලා ගැනීමෙන් හරි වැරදි තේරුම් ගන්නවා. මේ ධර්මය අවබෝධ කරගන්න එක මෙච්චර ලේසි වැඩක් නෑ. අපි ඇයි තම ඉන්නේ? එහෙනම් මේ සසරක් ඇවිල්ලා තියෙනවා අනන්ත අප්‍රමාණ. නේ? බුදුරු පහලා තියෙනවා. අපි තාම ඉන්නවනේ. අපි හිතන්නේ මේ වෙලාවට අපි ඒ කාලේ නිරේ ඉන්නේ නැති. අපි ඒ කාලේ අපි ඔහොම හිතන්නේ ඊළඟට. අපි ඒ කාලේ මෙහෙම ඉන්නේ. ඒක අපිට බැරි වෙනද? නෑ නෑ. එහෙම කියන්න බෑ. අපි කාටවත් කියන්න බෑ බුදු කෙනෙක් ඇස් දෙකෙන් බුදුරජාණන් වහන්සේ ළමක් ඇස් දෙකෙන් දැක්කේ නෑ කියලා කාටවත් කියන්න බෑ. ඇස් දෙකෙන් දැක්කේ නෑ කියලා. බුදුරජාණන් වහන්සේගේ බුදු මොවින් බණපදයක් ඇහුන්නේ නෑ කියලා කාටවත් කියන්න බෑ. අපිට අපි හැම වෙලේම අර ඒ කියන්නේ අව탁සේරුවක් අපිට. ඒ කියන්නේ අපි හැම වෙලේම දැන් ලැබිච්ච කාරණාව එක්ක නිකන් හොඳ දෙයක් ලැබුණා. කලින් අපිට බැරි වුණේ අපි මොකක් හරි වැරදි දෙයක හිටියා. ඒ කියන්නේ අපි මේ ප්‍රඥාවේ තියෙන අඩුවක් කියන කාරණාව හිතීමේ ගතිය අඩුවක් කියන කාරණා බලන්නේ. වෙන මොනවා හරි පැත්තක් දානවා. කොහෙන් ගියත් අපිට තියෙන අහු වෙන්නමයි. ගැලවෙන්න ඉඩක් ඇත්තේම නැහැ. මේ පෙරේදා එක්කෙනෙක් කතා කරලා මේ හිතුව කාරණා කියපු සාකච්ඡාවක් අහලා එයාට සතුටු වෙච්ච මේ එයා කියනවා එයාට මෙතන ඉන්න බැරි හින්දා අපිට තියෙන වටිනාකම ගැන කියනවා. ඉතින් අපිට වටිනාකමක් හින්දා හිතන්න පුළුවන් වටිනාකම දෙන්නේ. ඒක තමයි අර ටික හිතනකොට තමයි අර වටිනාකම. ඒ කියන්නේ හිතනකොට අපිට කතා කරන්න ජාති ගොඩාක් තියෙනවා. ඇත්තටම අපේ හිතීම වර්ධනය වෙනවා නම් කතා කරන්න ජාති ගොඩාක් තියෙනවා. හිතීම වර්ධනය වෙන්නේ නැතුණාට පස්සේ කතා කරන්න ජාති නැහැ. එතකොට අපි හිතීමක් එන්නේ නැතුණාට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ අර දේශනාව කියන මොන ගැළපිල්ලක් විතරයි. හරියට හිතනවා නම් හරියට හිතනවා කියන්නේ මොකක්ද? ප්‍රඥාව ඉස්මතු වෙනවා කියන එකනේ. ප්‍රඥාව ඉස්මතු වෙනවා නම් ධර්මය වුණ වෙන්නේ නැද්ද? ධර්මය වුණ වෙනවා. ප්‍රඥාව ඉස්මතු වෙන්නේ නැති නිසා ධර්මය වුණ වෙන්නේ. ප්‍රඥාව ඉස්මතු වෙනවා නම් ධර්මය වුණේ. එයාගේ පිපාසය ධර්මය. ප්‍රඥායි. ධර්මය කියන්නේ අර පංච උපාදාන පටිසමුප්පාද කියන වචන ටික නෙමෙයි. ඒ එතනින් පෙන්වන කරුණක් තියෙනවා. අන්නේ කාරණා. ඊතර වීම කියන්නේ. හිතන්නේ නැති නිසාමයි ප්‍රශ්න නැත්තේ. හිතනවා නම් ප්‍රශ්න තියෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රශ්න තිබ්බනම් අනෙක් අය ගැන කතා කරන්න දෙයක් නැහැ. ජීවිතේ හිතනකොට එච්චර ප්‍රශ්න තියෙනවා. හරියට කියන්නේ ප්‍රඥා හිතනවා කියන්නේ ප්‍රඥාව ගොඩනගෙනවා. ප්‍රඥාව ගොඩනගෙනකොට ප්‍රශ්න
ප්‍රශ්න කියන්නේ එයාට මේ ජීවත් වෙන්න බෑනේ. ඒ හිතන ගතියක්ම තියෙන්නේ. ඉතින් හිතන ගතියක්ම තියෙද්දි ප්‍රඥාවත් එක්ක නම් තියෙන්නේ. ඒකට දැන් හැම වෙලෙම තියෙන ප්‍රශ්නයක්. එල්බ ගන්න බෑනේ මොකද? නේ? අන්න ඒ මට්ටම ප්‍රඥාව වර්ධනය වෙනට. හරියට අපි ටික ටික හරි හිතනවනම් අපේ ප්‍රශ්න නිතරම තියෙනවා. ප්‍රශ්න කොතන හරි එක තැනක ඔය ලැග්ගෙන ඉන්නේ. ඇයි අපිට ඉන්න පුළුවන්ද? හිතනව නෙමෙයි ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා ප්‍රශ්න නැහැ. ආයෙ ප්‍රශ්නේ හරියටම සෝතාපන්න වුණාට පස්සේ. ඒ ප්‍රශ්නේ නෙමෙයි. එයාට හරි විසඳ ගන්න. ඒ කියන්නේ ධර්මයත් එක්ක විසඳ ගන්න පුළුවන්. නැත්නම් රහතන් වහන්සේට. හරියට හිතීමක් තියෙනවා නම් එයාට ප්‍රශ්න තියෙනවා. එයාගේ ජීවිතේ හැම වෙලෙම ප්‍රශ්න. දැන් මම ඔයාලට කිව්වා ඇහැයි රූපය ගැන හිතන්න කියලා. ඔයා ඔක හිතනවා නම් ඔයාලට හරිය ඒක හිතන ගත්තොත් ඔයාලට හිතන අවසානයේ ප්‍රශ්නයක් ආපවෙන්නේ. ආයෙ හිතන අවසානයේ ආයෙ ප්‍රශ්නයක් එන්නේ. හිතනවා නම් ප්‍රශ්නමයි. අපි මොකද කරන්නේ? දැන් ප්‍රශ්නයක් නෙන්නේ උත්තරයක් නැහැ කියලා එතනින් අපි ඒ කියන්නේ අපට ඕනකම නැහැ. උත්තරයක් නැහැ කියලා අපි දාගෙන හතුරු වෙනවා. හිතන්න යමු වෙන්නේ නැහැ උත්තරයක් නැහැ නේද? අපි හතුරු වෙනවා එකකින් අහපුවා. හැම වෙලෙම කරන්නේ ඔන්න. ඒ කියන්නේ හිතන ගතිය නෙමෙයි එන්නේ. läග ගන්න ගතිය හැම වෙලෙම. මොකක්ද läග ගන්න? ඒකලයි අය පස්සේ යනවා පොත් කොහොමද කරකලා එක තැනකට ගිහලා ආයේ මොනවා හරි දෙයක් හිතලා ඒ කියන්නේ හිතන්නේ නැහැ. ඒ කියන්නේ හිතන්නේ නැහැ කියන්නේ ප්‍රඥාව නැහැ කියන්නේ. හිතන්නේ නැහැ. කොහෙන් හරි ගිහලා මොකකින් හරි කොටු වෙනවා. ඊළඟට අරකින් බාන්න පුළුවන්, අරියෙන් බාන්න පුළුවන්. හරියට දැන් ඔයා හිතනවනම් හිතන්න පටන් ගන්නද ප්‍රශ්න. දැන් හිතනවනම් දැන් ප්‍රශ්න. හිතන්න නැති තාක්කල් ප්‍රශ්න නැහැ. ප්‍රඥාව විශ්මතු වෙන්නේ නැති තාක්කල් ප්‍රශ්න නැහැ. ප්‍රශ්න කියලා කියන්නේ මොකක්ද? ප්‍රශ්න කියන්නේ අපි ඉන්නේ බොරුවක. අපිට හිතුවට හම්බෙන්නේ නැහැ. එහෙනම් එතනදීන් ප්‍රශ්නයක් එනවා. දැන් හිතනවනම් දැන් ප්‍රශ්නයක් එනවා. අපි ප්‍රශ්න කියලා හිතන්නේ ගලපිල්ලකට. අර සූත්‍රය එහෙමයි, මේ සූත්‍රය මෙහෙමයි, අරක එහෙමයි, මේක මෙහෙමයි කියලා මේක ඒකක් හිතවල ප්‍රශ්නයක් නැහැ. ඒක හිතන්න ඕනේ. නමුත් අපි ඔතෙන් විතරයි හිතන්නේ ප්‍රශ්න කියලා. නෑ ප්‍රශ්න කියන්නේ ජීවිතේ ගැන හිතන්නේ. මම කියන්නේ හැමදාම මම ඕක කියනවනේ. ජීවිතේ ගැන හිතන්න කියලා. මොකද මම දන්නවා හිතන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ජීවිතේ ගැන අර නිකන් කිව්ව දවසට ඔන්න ඊළඟට ඔන්න පොඩ්ඩක් හිතයි මම. හරි ඉච්චරයි. ඊට පස්සේ ආයෙ නැහැ. ගොඩාක් කියලාවට එන්නේ. ඒ කියන්නේ අපිට ඒවා අමතක වෙනවා. ඇයි අමතක වෙන්නේ? අපි මොකක් හරි වින්දනයක් ලැබනවනේ. මොකක් හරි වින්දනයක් ලැබනවා. හතුරක් වෙනවා. සතරාපි නන්දිනි. ඒකේද හතුනේ පිළිගන්න. බවනෙtti. ඒ නිසා හිතන්න එන්නේ නැහැ. ඒ කියන්නේ ළඟටම වෙලා කරන්නට ඕනේ. ඒකයි ඇත්තටම බුදුරණාහිසේ බුදුම හික්මීමක් දෙන්නේ මේ ශාසනයේ. මේ ධර්මයට එන්න ඕන පරිසරයක් සකස් කරන්න. විමුක්තිකාමී සත්‍යවාදී ප්‍රඥාවන්තයන් ධර්ම කියන්නේ ඒකනේ. දැන් අපි බලෙන් කොච්චර ඇති කරන්න උත්සාහ කරත් හරි අමාරුයි. බුදුරණවහන්සේලා ඔක් කරේ නෑනේ. බුදුරණවහන්සේලා පහළ වෙන ප්‍රඥාවන්ත කාලේ. ඉතින් අර මොනවා හරි පොඩි ඕනකමක් තියෙන නිසානේ අපි මේ ඇති කරවන්න උත්සාහ කරන ටික ටික හරි. ඉතින් ඒක ටික ටික හරි ඇති කරගන්න. මම මැරෙන්න ලං වෙලා හති මේ ධර්මයට යොමු වෙන්න පුළුවන් ටික ටික හරි ඇති කරගත්තා. ඒ නිසානේ බුදුරණවහන්සේ පැවිදි වෙන අයට විශේෂ සරන් දෙන්නේ. ඇයි ඔක්කොම අතහැරලානේ මහාන වෙන්නේ. එතකොට වෙනම විශේෂ සරන් දෙන්නේ යන්නේ ඒකයි. එවෙන වැඩ පිළිවෙලක් දෙන්නේ. ඒ අය ඒ වැඩ පිළිවෙල හික්මෙන්නට ඕනේ. ඒ වැඩ පිළිවෙල හික්මේදී තමයි ඒ අය සුසුප්තය බවට මොකක් හරි ක්‍රමයකින් ඇති වෙන්නේ. නැත්තම් ඇති වෙන්නේ අපරොණත් කොහොම හරි ජීවිතයකට ගහගන්න. නැද්ද? කොහොම හරි ජීවිතයකට ගහගන්න. ඒ කියන්නේ හස්සාවචන නෙමෙයි. නිකන් හිටියත් ජීවිතේ කාලය ගැට ගහ ගන්න ඕන නැති කොහොම හරි. දැන් වෙන කාරණා හොයන්න නෙමෙයි. පැවැත්ම වෙන එක ගැට ගහ ගන්න කොහොමද? ඒ කියන්නේ ඒක හතුට වෙන්න ඒක පවත්වන්න නෙවෙයි නැත්තේ. ඒ කියන්නේ තතරත්‍රා පිළන්නේ. හොයන්න නෙමෙයි ඕන නැත්තේ. අපි දැන් අපි හිතනවා ජීවත් වෙන්නේ ඉතින් පවතන නිසා ජීවත් වෙන්නේ බොරු. ඒක තනිකර බොරුව. අපට පවතින්න ඕනේ. මේ ජීවිතේ එපාව ඊළඟ ජීවිතේ ඕනේ. නැත්නම් නිවන් දකින විදිහට ධර්මයේ හැසිරෙන ජීවිතයක් ඕනේ. මොන හරි පවත්වන්නට ඕනේ. ධර්මයට ආපු කෙනාගේ පැවැත්ම නිසා ජීවත් වෙනවා. ඒක වෙන්නේ. අනිත් කෙනාගේ තියෙන්නේ මේ විදිහට කියලා මොකක් හරි ඉලක්කයක් තියෙනවා.
කොහොම හරි මේ පැවැත්ම ගැට ගහ ගන්නවා. නැත්තම් නිවන් දැක්ක කියලා දෙයක් ලැබෙන්න ඕනේ. සෝතාපන්න වුණා කියලා දෙයක් ඒක හරි පවත්ත ගන්න ඕනේ. අර ඇත්ත හොයනවා කියන එක තන්නේ කරා ඉංගලෑන. සෝතාපන්න වෙන්න ඕනේ. ධර්මයට බැහැ ගන්න ඕනේ. කල්යාණ මිත්‍රයට නැමෙන්න ඕනේ. ඊළඟට නිවන් දකින්නට ඕනේ. අනිත්‍ය වශයෙන් දකින්න. මේ මොකක් හරි පවත්වා ගන්න ඕනේ. ඒවට නිර්වචනයක් ඕනේ. ඒකට පවත්වා ගන්නට. හැම වෙලෙම තියෙන්නේ. ඇත්ත හොයන ගතිය නෙවෙයි තියෙන්නේ. ඒක ඇති කරගන්න ඉතින් හරිය අමාරුයි. ලේසි නෑ. කොහොමයි තව මොකක්ද ඉන්නවා කියන්නේ? ඔව්. දැන් ඉන්න නිසා තව මොකක්ද ඉන්න ඕනේ? දැන් ඉන්න නිසා අනිවාර්යෙන් ඉන්න ඕනේ. මැරෙයි කියලා අදහසක් නැහැ. ඔව් දැන් මැරෙනවා අපි මැරෙයි කියලා මේකක් හරි තියනවා කියලා කාට හරි. ඒ දේව මරණින් මත් ඉන්න ඕනේ. ඊළඟ මරණින් මත් අපි හිතමුකෝ මේ ජීවිතේ හොදාපන්න වෙලා ඉන්න, රහත් වෙලා ඉන්න. ඊළඟ කවදා හරි මොනවතාපන්න වෙලා ඉන්න, කවදා රහත් වෙලා ඉන්න. ඒකවත් ඇත්ත වෙන ගතියක් නැහැ. අපි මනසට දාගත්ත මනක් කල්පිත දේවල් ලබා ගන්න වෙනවා. මරනවා කියන එක අපි හිතමුකෝ කාටද තේරිලා මහාන වෙලා දුක නිදහසෙන් හරි හොයනවා කියන්නේ. මොකද හොයන්නේ? හොදාපන්න බවක් ලබා ගන්න. රහත් වෙච්ච බවක් ලබා ගන්න. ධර්මයේ තේරුම් අරගෙන ඉන්න. කලන මුද නැමෙලා ඉන්න. ඊළඟට මේ අනිත්‍ය සම්මර්ථනය කරමින් ඉන්න. නැද්ද? ඒත් ඒකම ඉන්න ඕනේ. ඒත් ඉන්න ඕනේ. මම හොතපන්නලා ඉන්න සෝතාපන්න වීමක් අවශ්‍යතාවය එදින තන මම ඉන්නවනේ. හැමතැනම මම ඉන්නවා. කොහෙන් ගියත් ඒ ඔක්කොම ටික කොට වෙනවා සද්ධාරුචි අනුසවාකාර පරිද්දක දිනිඥානක් අන්ත කියන මේ රාමුවට. කොහෙන් ගියත් ඒක එනවා. ඒ දින තන ඇත්ත හොයන්නේ. ඒ දින තන ඇත්ත හොයන කෙනා විතරයි. එයාට විතරයි ධර්මයක් ඇහෙදි සද්ධාරුචි අනුසවාකාර පරිද්දක දිනිඥානක් අන්තට ගැලපෙන්නේ නැත්තේ. එයා විතරයි නෙමෙයි. අනික් කෙනෙකුට මොනවා හරි දෙයක් එක්කවයි. හිතන්නේ හැඟීමක් තියෙනවා. නිදහස් වෙන්න ඕන කියලා හැඟීමක්. නිදහස් වෙන්න ඕන කියන්නේ දැන් නිදහස් වෙන්න ඕන කියලා කියන්නේ මොකක්ද? දැන් තියෙන එක එපා කියන එකනේ. නැද්ද? දැන් තියෙන එක එපා කියන එක. ඒ කියන්නේ උච්ඡේදයක්. නිදහස් වීම නෙමෙයි. දැන් මොනවා හරි ක්‍රමයකට අපි ඉන්නවනේ මේක එපා. මේ ඇත්ත වෙනවා කියන එක නෙමෙයි තියෙන්නේ. මේක එපා. කොහෙන් හරි තියෙන්නේ. ඒකයි සත්‍යවාදී වෙනවා කියන එක ලේසි නෑ. සත්‍යවාදී ජීවිතයක් ගත කරන කෙනෙකුගේ ජීවිතය හරිම සුන්දරයි. සත්‍යවාදී වෙනකොට. සත්‍යවාදී බවට යොමු වෙන කෙනා, හිතන ගතිය යුක්ත කෙනා, ඒ කෙනාට හැම වෙලෙම ජීවිතේ ප්‍රශ්නයක් තියෙනවා. හැම වෙලෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලට ඕනලා chance එකක් උත්තර කතා කරන්නේ. අපිමයි අපිව වංචා කරගන්නේ. එන කවුරුවත් නෙමෙයි. රවට්ටන්නෙත් අපිවම අපිව රවට්ට ගන්න. ඒකනේ බුදුරණවහන්සේ මාගන්ධි සූත්‍රය කියන්නේ අර උපමාවක් කියන්නේ අන්ධ කෙනෙකුට මේ ලස්සන වස්ත්‍රය කියලා කිලුටු වස්ත්‍රයක් අඳලා රවට්ටනවා. ඒකෝට යා මේ ශ්ලාෂෝක් වස්ත්‍රය කියනවා. ඒ හිත කියනවා. අපිව රවට්ටන්නේ අපිමයි. වෙන කවුරුත් නෙමෙයි. පුදුම විදියට රවට්ටන්නේ. මොනවා හරි කළා රවට්ටනවා. අපිට ඒක තේරෙන්නේ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේට මහා කරුණාවක් ඇති වෙන්නේ. පව් මේ සත්‍යය. මහා කරුණාව කියන්නේ පව්. ඒ කියන්නේ බුදුරන් වහන්සේ දානෙද, අවුවද, වැස්සද බලන්නේ අවබෝධ කරගන්න හැකියාව තුන යාකට යනවා. ආයි කිසි දෙයක් බලන්නේ. ඇයි හැකියාව තියෙනවනේ. මේ අවස්ථාව සියල්ලම සැලසුණා නම් යනවා බුදුරණවහන්සේ. එච්චර කරුණාවක් ඇති වෙනවා මේ ලෝකයේ දිහා බලනකොට. කෙනෙකුට ගන්නවා කියන්නේ සාමාන්‍ය. ඔව්. එක්කෙනෙකුට යමක් කියලා දෙනවා කියන්නේ අසාමාන්‍යයි. ළඟ හිටියත් වෙන්නේ නැහැ. අර හැකියාව ඔක්කොම ගොඩනගෙන්නට ඕනේ. බුදුරණවහන්සේ හැමෝටම කරේ හැකියාව තියෙන අය ඒ අවශ්‍ය පරිසරය සකස් වුණාම කියලා දෙන එක. පොඩි හරි ශ්‍රද්ධාවක් ඇතිවෙන්න මහාන වුණොත් එහෙම හැකියාව නැති කෙනෙකුට හැකියාව ඇති කරගන්න අඩපිල්ලක් පෙන්වනවා කියලා තියෙනවා. නැති කෙනෙකුට හැකියාව ඇති කරගන්න. එතකොට මේ වැඩපිළිවෙල ඒක තමයි මූලික වැඩපිළිවෙල. ඔය වැඩපිළිවෙල නැත්තම් හැකියාවකුත් නැතුව තියෙද්දි මේ වැඩපිළිවෙලක් නැත්තම් කවදාවත් හැකියාවක් හැදෙන්නේ නැහැ. කවදාවත් හැදෙන්නේ නැහැ. අපිට හැම කාරණාවක්ම එන්නේ සාධාරණ විදිහට. ඔක නැති තියෙන්නේ. සද්ධාරුචනසෝ ආකාර පරිදක දිට්ඨිඥානක් හන්දේක අපේ ජීවිතේ හැම එකම සාධාරණ අපි යහපත ජීවත් වෙන අයනේ. මේ යහපත ජීවත් වෙන අයට
මේ කරුණු පහත් එක සාධාරණ විදිහට කරුණු වෙන්නේ මේක. දැක ගන්න. තමන් කියන කාරණා එක läග ගන්න. සාධාරණයි. සම්පූර්ණ හේතු සාධාරණයි. අසාධාරණ හේතු නෙයි. ඔක්කොම සාධාරණයි. මේ සාධාරණ මේ පහත් එක්ක එකතු වෙලා තියෙන්නේ. තමාමයි තාවුනේ. ඇත්ත වෙලගෙන මේ සාධාරණ හේතුවවට läග ගන්නෑ. කොච්චර සාධාරණ හේතුවවල läග ගන්නේ නැහැ. අන්න බාහිරට යමු වෙනවා. ඒක සාකච්ඡා කරන අම්බාපුරේ ඒ ටිකක් පිළිබඳව අර තමන්ගේ වැඩේ අතහැරලා ඊට පස්සේ තියෙන වැඩක් වෙනවා ඒකත් මම ඇත්තකට කියන්නේ ඒක අහනකොට තමයි අතහැරලා ආපුව මතක් වෙනවා ඒ වගේ රෑ ඉන්නකොට මතක් වුණේ දේශනා මොකක් හරි අහන්න ඕනින්ද පොදු වැඩක් ඉන්ටර්නෙට් එකේ පොදන එක විනාඩි 10 ඒක කරන්නේ අරකට ඉක්මනට එන්න ඕන කියන එක එක්ක අරක අතහැරලා ඒකලා මේක අහනකොට ඒවල කියලා හොදන් දිනුනා ඒකලා ගියේ නෑ ඇත්තටම ඉතින් රැවැල වැඩි පහවද ඒක කියන්නේ මේ මොකෙන් හරි අපට හේතු සාධාරණ වෙලානේ එන්නේ අපිට ඒක හැම වෙලෙම සාධාරණ. ඒ කියන්නේ හරි පුදුමයි මේ හිත. පුදුම විදියට මේ හිත වංචා කරන්නේ. දැන් අර මම තීරණය කරානේ ලබන මාසෙදලා දේශන 8යි උපරිම කරන්නේ. ඊළඟට දැන් අවුරුදු දෙකකින් පස්සෙම කරන්නේ නැහැ කියලා. දැන් 8යි කියවනේ දැන් දැනට මේ 11ක් තියෙනවා. එතකොට දැන් මම මගේ අදහස දැඩිව මාත් එක්ක කවුරු කතා කරනවා නම් මට බෑ කියන්න බෑ කවදා. මම මගේ අදහසේ දැඩිව ඉන්නවා කියන කාරණාව ඒක මොකටද කරන්නේ කියලා හිතෙනවා. මොන වෙහෙසක් මොන ප්‍රශ්නයක් තිබ්බත් හරි දෙයක් හොඳ දෙයක් යහපත් දෙයක් කියන ඒ කාරණාව එක්ක අර දැඩි භාවය කියන කාරණාව තමන්ගේ පැත්තට තමන්ගේ මොන සාධාරණ හේතු තිබ්බත් ඒකට ඉඩක් නොදෙන චින්තනයක් තියෙනවා. ඒකට ඉඩක් දෙන චින්තනයක් කොහෙන් හරි එනකොට අපට හරි ඒ කියන්නේ අපි වෙන ජීවත් වෙන්නේ නැද්ද? අපි ජීවත් විය යුතු නිසා ජීවත් වෙන්න ඕනේ. අපි ජීවත් වෙන අපි වෙන්නේ. මට අරක වාදයි. මට අරක වදයක්. මට මේක ප්‍රශ්නයක්. අපි වෙනුවෙන් ජීවත් වෙන්නේ. මට ඒ ප්‍රශ්නේ ඔක්කොම. ඒ නිසා හිතන්න ජීවිතය ගැන හිතන්න. හැම වෙලෙම ඔය හිතන හොඳයි ඉතින්. තව හිතන්න ඕනේ. හිතන්න ඕනේ නිතර හිතන්න ඕනේ. හිතනකොට ප්‍රශ්න එනවා. ප්‍රශ්නේදී කල්පනා කරලා මොකද ප්‍රඥාවන්ත ජීවිතයක් ඇති වෙන්නේ යන එතනදී. නැත්තම් ප්‍රඥාවන්ත ජීවිතේ විතරක ජීවිතයක් ඇති වෙන්නේ. අර හිංගලපනවා මෙහිංගලපනවා අර විතරක ප්‍රඥාවනේ. ප්‍රඥාව තියෙද්දී ප්‍රඥාවට අදාළ ධර්මයක් ඇහෙද්දී ඒ ධර්මයේ විතරකට ගෝචර වෙන්නේ නැහැ. අතක් ආවජරයි. ඒ කියන්නේ ඒ ධර්මයෙන් තමා තහවුරු වෙන්නේ නැහැ. අපට ඒ ධර්මයෙන් තමා තහවුරු වෙනවා නම් ධර්ම වලක් නෙමෙයිනේ. අපිට ප්‍රඥා නැති නිසා අපි තර්කාවචර කරගන්නවා. හිතන්න දුන්න කාරණා තර්කාවචර කරගන්නවා. ඇයි ප්‍රඥාව නැති? අත්මේ සමුදය. දැන් අහන්න දේශනා කරන රටේ ආවෙසන් එතනදී දැන් අහන්න දැන් ඒක අතහැරපු එකකින් ඒ දෙක කරුණ නැති එකකින් මේ අහන්න කියන ස්වාමීන් වහන්සේ කියන්නේ දේශනා ඒ කියන කෙනාට තමයි අපහදින කවුරු හරි ඒව මුකුත් නැත්නම් පස්සේ තමයි මතක වෙන්නේ. එතෙන් දැවිලා ගියොත් කවුරු හරි අපහදින්නේ අර වටිනා කියන කෙනා. ඔව් ඒ පැත්තෙන් හිතන්නත් පුළුවන්. මම හරි සාකච්ඡාවේදී කිව්වේ ධර්මයේ කියලා කියන්නේ අලුතෙන් පිටින් ඇහෙන කාරණාව නිසා ධර්මයක් නම් අපේ ජීවිතේට ඕනේ. කරන කටයුත්තේ යථාර්ථය දැකීමෙන් කටයුතු කිරීම තමයි ධර්මය. කරන කටයුත්තේ යථාර්ථයේ යථාර්ථය හැවීමෙන් කරන ජීවිතය තමයි ධර්මය. අපි දන්නේ ඇහෙන ටික විතර. ඇහෙන ටිකෙන් යමක් ලැබුණා කියන නිතරද? නැත්තම් ඇහෙන ටික යමක් ලැබිලා නැහැ. ඒ කාරණාවට අදින් පයින්නේ. අදින් පයින්නේ. ඒ කාරණාව හරියට කිව්වත් නෑ අපෙන්ද ධර්මෙත් නෑ ඒ කාරණාවක් නෑ මොකක්වත් නැතිව. ඒ යතන කරන්නේ තරක
ඒ කියන්නේ දැන් ජීවිතේ හැම වෙලෙම හිතනවා නම් අනිත් වැඩි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ. ඒක හිතන්නේ තියෙන්නේ. ඒ කියන්නේ යෙදෙන කාරණාව එක්ක බලන්න ඕනේ කියලා. දැන් අපකිච්ච ඕනේ. අපකිච්ච වැඩ අඩු බව ඕනේ ධර්මයට නැත්තේ නෑ. නමුත් අපි තියනවනේ අපි ජීවත් වෙන කාරණාව එක්ක පැවැත්ම. දැන් අපකිච්ච කියන කාරණාව අපි බලන්නේ හැම වෙලෙම මේ අපි ධර්මයේ ඉන්න අය හරි දැන් අපිට දැන් මේ වැඩේ කරන්න පුළුවන්. ওই විදිහින් බලන්නේ. වැඩ අඩු වෙන්නට ඕනේ කියලා. එහෙනම් අපට වැඩ අඩු බවක් අවශ්‍යතාවය තියෙනවනේ ධර්මයේ කියන කාරණාවට යොමු වෙන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට කොහොමද බාහිර වැඩ කටයුත්ත කතාවක් ඉන්නේ නැහැ. ඒක විතර සොයනද කියන්නේ ඒ දෙකක් කියලා නේද ධර්මයේ ජීවිතය. ඒක තමයි. ඒක දෙකක්ම හැමදේම ප්‍රශ්න කොහොමද? නැත්තම් ජීවිතේ හරි කියන්නේ ජීවිතේ සොඳනක ජීවිත වෙන සොඳර නෙමෙයි. ජීවිතේ පීඩාවක් නැහැ. පීඩාව බවටපත් වෙන්නේ. ප්‍රශ්නයක් බවටපත් වෙන්නේ. නමුත් ජීවත් වීම වදයක් තමයි. ඒක ජීවත් වීම වදයක් කියලා හම්බ වෙන්නේ සියලුම පැවැත්ම. දැන් අපිට ජීවත් වෙන්න නැති පැවැත්මක් ඕන. ඒකත් පැවැත්මක් නේ අපෝ. අපි ජීවත් වෙන්නේ නැහැ කියලා ඕනේ නැහැ කියලා හිතන ජීවත් වෙන්න නැති පැවැත්මක්. දැන් මේක නැති එකනේ උනත්. ආයෙ පැවැත්මක්. අද උඩක් හයිද තියෙන යන්නේ ඒක. මේවා ඔක්කොම නැතුව ඉන්නට ඕනේ. අන්න ජීවත් වෙන්න නැති පැවැත්ම. ආයෙත් පැවැත්ම. විභවේන භවස්ස නිස්සාරණ මවන්ත. සබ්බේතේ අනිසට්ඨාවදාන. විභවයක් හොයන්නේ. එයාලත් භවෙන්නේ.